සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද නැත් අප සම්බන්ධ වන්නේ අතිපූජ්‍ය දිවිරුණ ඥානවාසනා හිමියන් විසින් සම්පාදිත සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථය සාකච්ඡා කෙරෙන භාවනා වැඩසටහන ධර්ම සාකච්ඡාව සමගයි. එතකොට අප අද තියේ 19 වෙනි වැඩසටහන අද අපිට තියෙන්නේ අද අපි මේ වෙනකොට අවසන් කරා කායානුපස්සනාව. අද තියෙන්නේ වේදනානුපස්සනාව පටන් ගන්න. සතිපට්ඨානයේ දෙවනු අනුපස්සනාව වේදනානුපස්සනාව. ඒතොර ඊට කලින් අද පිටු 121 අද පටන් ගන්න තියෙන. නමුත් ඊට කලින් අපිට මේ කලින් අර ධාතු මනසිකාර පබ්බයේදී අපිට යම් ගැටලුවක් ආවා. මොකද්ද අර තේජෝ ධාතු හතරෙහි මේකේ තියෙන විස්තරේ පිළිබඳ යම් ගැටලුවක් ආවා. මොකද මේකේ ජීර්ණ සංතාප තේජෝ ධාතුව, ජීර්ණ තේජෝ ධාතුව, දාහ තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව හතරේදී මේ හතර හරියට වෙන් කරලා අඳුනා ගැනීමේදී අපිට පොඩි තීරුම් ගැනීමේ අපහසුයක් ආවා. එතකොට ඒක පොඩ්ඩක් අපි පැහැදිලි කරගන්න අපි භාවිතා කරනවා විදර්ශනා අතිපූජ්‍ය රේරුකාණේ චන්දමිල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථයේ මේ පිළිබඳව විස්තරය තියෙනවා 69 වෙනි පිටුවේ. 69 වෙනි පිටුවේ. අපි පොඩ්ඩක් ඒක හරි නිවැරදිව තේරුම් ගනිමු. මේ අපි මේ උත්සාහ කරන්නේ අපි දන්නවා අපේ ශරීරය මේ රූපකය මේ රූපකය අපේ ශරීරය අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් රූපකය සහ නාමකය විදියට. එතකොට රූපකය හැදිලා තියෙන්නේ රූප වලින්. රූප කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන මහා භූත රූප. මේ සහ ඒක ඒ රූප එකිනෙක වැළඳ ගැනීමේදී ව්‍යුත්පන්න වෙන නැත්නම් උපදින තවත් තියෙනවා රූප 14ක්. උපාදාය රූප කියලා. 24ක්. ඔව් උපාදාය රූප 27. තවත් 24ක් උපදිනවා. ඒ 24 උපාදාය රූප 24. එතන මේ 24යි මේ 4යි එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. සත්‍ය වශයෙන් ඇත්තටම තියෙන්නේ රූප 4යි. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේ කය, එතකොට අපි රූපකය, මේ රූපකය තේරුම් ගන්න අපි මේ ප්‍රධාන රූප නැත්නම් ප්‍රධාන කිව්වේ රූප හතරයිනේ මහා භූත රූප හතරයිනේ. දැන් මේ හතරේනේ සත්‍ය වශයෙන් ශරීරය හැදිලා තියෙන්නේ. එතකොට අපිට වෙනම කොටසක් ඇත්තටම ගන්න බෑ. පඨවියෙන් විතරක් හැදිච්ච රූප නැත්නම් කුණප කොටස් කියලා එහෙම ගන්න බෑ. නමුත් පඨවිය උත්සන්න, තේජෝ ආපෝ උත්සන්න, තේජෝ උත්සන්න, වායෝ උත්සන්න විදියට අපි ශරීරය අර රූපකය, රූපයෙන් හැදිච්ච කය අපි කොටස් කීයකට බෙදා ගන්නවද? පඨවිය උත්සන්න කොටස් කීයද? 20යි. පඨවිය උත්සන්න කොටස් 20යි. ආපෝ උත්සන්න කොටස් 12යි. තේජෝ උත්සන්න කොටස් 4යි. වායෝ උත්සන්න කොටස් 6ක් විදිහට අපි මේ ශරීරය බෙදාගත්ත කොටස් වලට. ඒතර අපි අනිත් ඒවා අපි සාකච්ඡා කරා. අපි කලින් ධාතු මනසිකාර පබ්බේදී මේ තේජෝ ධාතු කොටස් 4 පිළිබඳව අපි යම් ගැටලුවක් ආවා. අපිට තේරුම් ගැනීමේ යම් ගැටලුවක් ආවා. මේකේ තියෙන මේකේ කිව්වේ මේ සතිපට්ඨාන විපස්සනා භාවනා ග්‍රන්ථයේ තියෙන විස්තරය අනුව යම් පැටලිල්ලක් ආවා අපිට තේරුම් ගැනීම. ඒක නිසා අපි ඒක තවදුරටත් නිවැරදිව තේරුම් ගන්න අපි භාවිතා කරනවා මේ විදර්ශනා භාවනා ක්‍රමය ග්‍රන්ථය 169 වෙනි පිටුව. ඒකේ තියෙනවා මෙහෙම. තේජෝ ධාතු කොටස් 4 සංතාපන තේජෝ ධාතුවය, ජිරාපන තේජෝ ධාතුවය, පරිදහන තේජෝ ධාතුවය, පාචක තේජෝ ධාතුවයයි ශරීරයේ තේජෝ ධාතු කොටස් 4කි. ශරීරයේ උණුසුම සංතාපන තේජෝ ධාතු නමි. එය උණ ගැනුණු අවස්ථාවේදී වඩා ප්‍රකට වන්නේ. දැන් ශරීරයේ කොහොමත් උෂ්ණත්වයක් තියෙනවනේ. ඒ උෂ්ණත්වයත් මේ සංතාපන තේජෝ ධාතුවම තමයි. ඒක උත්සන්න වෙනවා අපිට උණ ගැනුණාම. මොකක් හරි හේතුවක් නිසා උණ ගැනුණාම
ඒක උත්සන්න වෙනවා. අන්න ඒ වෙලාවට අපිට මේ සංතාපන තේජෝ ධාතුව පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ සංතාපන තේජෝ ධාතුව කියලා. ඔන්න පටලවා ගන්න එපා. ඕනම අවස්ථාවකදී උනේනවා එන ඒම සහ අපි සාමාන්‍යයෙන් පවතින උනත් අපි සංතාපන තේජෝ ධාතුව විදියට තේරුම් ගන්නවා. ශරීරයේ රිදීම දිරීම ශරීරයේ දිරීම සිදු කරන්නා වූ තේජෝ ධාතුව ජිරාපන තේජෝ ධාතුව. ශරීරයේ දිරීමක් සිද්ධ වෙන්නේ මේ ජිරාපන තේජෝ ධාතුවේ. කල්යාමෙන් ශරීරය දිරන්නේ හිසකේ පැසීම ඇඟ රැලි වැටීම ආදිය සිදුවන්නේ ඒ තේජෝ ධාතුවෙන් කරන තැවීම නිසාය. දැන් මෙතෙන්දි මේ අර දිරන කොටස විතරයි මෙතන කියලා තියෙන්නේ. නමුත් මේක තවදුරටත් පැහැදිලි කරගත්තොත් අර වර්ධන කොටසත් මේ දිරීමේම ක්‍රියාවලිය දිරීමේ මූල ක්‍රියාවලිය වර්ධනය. එහෙම වෙලා තමයි මේක යන්නේ. මේ සියල්ල හසුරවන්නේ එකම මේ ජිරාපන කියන කොටසෙන්. දැන් පොඩි දරුවෙක් එහෙම වර්ධනය වෙලා ඊට පස්සේ ආයෙත් අර දිරීම දිරන මට්ටම දක්වා කියන්නේ දුර්වල වෙන මට්ටම දක්වා යන්නේ මේ අර ජිරාපන තේජෝ ධාතුවේ ආනුභාවයෙන් තමයි ඒක වෙන්නේ. හරිනේ. එතකොට ඔන්න ඒ දෙක හරි. ඊළඟට ශරීරය දවන්නා වූ තේජෝ ධාතුව. ඔන්න ඔක තමයි පැටලෙනවා ආවේ. ශරීරය දවන්නා වූ තේජෝ ධාතුව පරිධාන තේජෝ ධාතුව. ඒකට කියනවා පරිධාන තේජෝ ධාතුව නමි. මිනිසුන් විසින් ඇස් දැවිල්ලය, පපුව දැවිල්ලය, අත්පා දැවිල්ලය යනාදී කියනුවේ ඒ තේජෝ ධාතුවෙන් කරන දැවීමය. දැවීම මිස එහි උණුසුමක් නැත. අන්න ඒක වැදගත්. එතන උණුසුමක් නැහැ. එතන තියෙන්නේ දැවීම. අන්න දැන් පැහැදිලි නේද දෙකේ වෙනස? මේ කියන පරිධාන කියන එකයි සංතාපන කියන එකයි අපිට පැටළුනේ නේද? මොන පැහැදිලිව ඔන්න තේරුම් ගන්න පුළුවන් අර උණුසුමක් නෙමෙයි මේ පරිධාන තේජෝ ධාතුවෙන් කරන්නේ. දැවීමක්. හරි නේද? ඒතර එහෙම වෙනව නේද? ඇස් දැවිල්ල එනවා අපිට. බඩ දැවිල්ල එනවා. පපුවේ දැවිල්ල එනවා. ඇඟ දැවිල්ල එනවා. මේ දැවිලි සේරම කරන්නේ කොහෙන්ද? මේ පරිධාන තේජෝ ධාතුවේ. ඒතර එතන උණුසුම නෙමෙයි එතන තියෙන්නේ. උෂ්ණත්වයනේ. උෂ්ණත්වය කොහොමද අයිති වෙන්නේ? සංතාපන. හරි නේද? ඔන්න දැන් පැහැදිලි. එතන අරකේ තියෙන පැහැදිලි කිරීමත් එක්ක පොඩි ගැටලු සහ තත්ත්වයක් උදා වුණා ඒ වෙලාවේ. එතන ඒක අපි එතනින් ඒ කොටස අපි එතනින් මේ විදිහට තේරුම් ගත්තාම හරි. ඒ කොටසෙන් අපි ඒ පොතෙන් තේරුම් ගන්න ගියොත් ඔන්න අපිට පැටලෙනවා. ඊළඟට අනුභව කළ ආහාරය පැසවන්නා වූ තේජෝ ධාතුව පාචක තේජෝ ධාතුව නමයි. හරිනේ. ආහාරය පැසවන අනුභව කළ ආහාරය පැසවන්නා වූ තේජෝ ධාතුව පාචක තේජෝ ධාතුව නමයි. දැන් උන අපි ආහාරය ගත්තට පස්සේ අපිට ටිකක් බඩේ උදරය ආශ්‍රිතව යම් දැනීමක් එනව නේද? ටිකක් ජීර්ණ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී යන්නේ ඒ තමයි අර පාචක තේජෝ ධාතුවේ ක්‍රියාවලිය තමයි යම් මට්ටමකට ජීර්ණ ක්‍රියාවේදී ආහාර වේලකට පස්සේ අපිට දැනෙන්නේ. එතකොට ඔන්න ඔය හතර. එතකොට සංතාපන, ජිරාපන, පරිධාන, පාචක. දැන් ඔන්න අපිට මේ හතර පැහැදිලි. අර ඉස්සෙල්ලා අපිට පොඩි ගැටලුවක් ආවා. එතනදී මේක පැහැදිලි කිරීමේදී යම් පැටලීමක් වෙලා තියෙනවා. මේ ග්‍රන්ථයේ පැහැදිලි කිරීමේදී. හරි. එතකොට අපි මේ ග්‍රන්ථය තමයි අපි දැන් අනිත් ඊළඟ වැඩසටහනේදී ඊළඟට දැන් මේ ග්‍රන්ථයේම මේ දක්වනවා මේකෙම දැන් මේ විදර්ශනා භාවනාව පටන් ගන්න කලින් මේකෙම කියනවා භාවනාව පටන් ගැනීමට මත්තෙන් ඒ ධාතු කොටස්වල පැහැය සටහන පිහිටි ස්ථාන යන මේවා ශාරීරිය පිළිබඳ විස්තර ඇති පොතකින් බලා හෝ දත් කෙනෙකුගෙන් අසා හෝ දැනගෙන භාවනාව පටන් ගත යුතුය. මේ කියන්නේ මේ කුණප කොටස් ටික අපි හරියට දැනගන්න ඕන කියන එක. එතකොට ඒකට තමයි අපි මේ පාවිච්චි කරන්නේ. අපි කිව්වේ මේ ග්‍රන්ථය පටන් ගන්න කලින් අපි මේ පටික්කුල මනසිකාරය නැත්නම් කායගත සතිය නැවත වතාවක් හොඳින් ඉගෙනගෙන කායගත සතියටත් පුහුණු කරලා තමයි අපි විදර්ශනාට යනවා කියලා අපි තීරණය කරේ. ඒක මේ පොතෙත් එහෙම යන්න කියලා ඒක තමයි කියවෙන්නේ මේ. මොකද ඒ කුණප කොටස් ගැන විස්තරය තියෙන්නේ කායගත සතිය.
ඒක නිසා කුණප කොටස් හරියට නැවත වතාවක් හරියට නිවැරදිව අඳුර ගැනීම අවශ්‍යයි. නැත්නම් අපිට අර පේන වලින්නේ අපි නාම රූප දක්වා දුවන්නේ යවන්නේ. ඉතින් ඉස්සෙල්ලා පේන ටික දැකලා ඒකෙන් යනවා සියුම් මට්ටමේ අර නාම රූප වලට ගැඹුරුව දකීම තමයි යන්නේ. ඉතින් ඒක නිසා අපිට පේන ටික හරියට අඳුර ගන්න ඕන. ඉතින් ඒ අඳුර ගැනීම ඕන නිසා අපි කායගත සතිය නැවත වතාවක් ඉගෙනගෙන පුහුණු වෙලා විදර්ශනාවට අපි යනවා. හරි. එහෙමනම් අද පාඩමට අපි යනවා. අද තියෙන්නේ අපිට වේදනානුපස්සනාව 121 වෙනි පිටුව වේදනානුපස්සනාව. පාලිය කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. ඉද භික්ඛවේ භික්ඛු සුඛං වා වේදනං වේදිය මානෝ සුඛං වේදනං වේදිය වේදියාමීති පජානාති. දුක්ඛං වා වේදනං වේදිය මානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. එතකොට මේකේ පැහැදිලි මේකේ වචන ටික තියෙනවා. සුඛං ඊට පස්සේ දුක්ඛං ඊට පස්සේ අදුක්ඛම සුඛං. ඒ කොටස් තුන උන වැදගත්. කෙටි අදහස පැහැදිලි කරනවා. මහණෙනි භාවනා යෝගී තෙමේ අරමුණු රස අනුභව කරන වේදනාවන් කෙරෙහි ඒ වේදනාවන් අනුව බලමින් වාසය කරන්නේ කෙසේද යත්. මේ බුදු සසුනේහි භාවනා කරන යෝගී තෙමේ සැප වේදනා විඳිමින් සිටියදී හෙවත් සැප වේදනාව විඳි කල්ලි සැප වේදනාවක් විඳිමි යයි දැනගනි. දුක් වේදනාව විඳින කල්ලි දුක් වේදනාවක් විඳිමි දැනගනි. සැපත් නොවූ දුකත් නොවූ අදුක්කම සුඛ වේදනා නැමැති උපේක්ෂා වේදනාව විඳින කල්ලි අදුක්කම සුඛ වේදනාවක් විඳිමි දැනගනි. ඔන්න දැන් ඒ අවස්ථාවේදී දැන් වේදනාව මේ සුඛ හෝ දුක්ඛ හෝ අදුක්කම සුඛ නැත්නම් උපේක්ෂා කියන වේදනා නැති අවස්ථාවක් තියනවද? නෑ. තියනවද නැද්ද? නිරාමිෂ. ඔව්. නිරාමිෂ ප්‍රීති. ඔය එතකොට වේදනාවක් නැද්ද ඒ වෙලාවේ? මොකද්ද මේ වේදනාව කිව්වේ? වේදනාව කිව්වේ මොකද්ද? වේදනාව කියන්නේ චෛතසිකයක් නේද? එතකොට වේදනාව නැති සිත් තියනවද? වේදනාව නැති සිත් තියනවද? තියනවද නැද්ද? ඇයි නැත්තේ? එහෙම කියන්නේ කොහොමද? ඔව් එහෙම කියන්නේ වේදනාව කියන්නේ සබ්බ චිත්ත සාධාරණ චෛතසිකය. මොකද්ද සබ්බ චිත්ත සාධාරණ කිව්වේ? හැම සිතකම තියෙන චෛතසික 7ක් තියෙනවා. ඒ 7න් එකක්. මොනවද ඒ? පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය. ඔන්න ඔය 7. ඔය 7 අපි කිව්වා ඔය 7 ඔය චෛතසික 52න් ඔය 7ට අපි කිව්ව නමක් දුන්නා සබ්බ චිත්ත සාධාරණ නැත්නම් සර්ව චිත්ත සාධාරණ කියලා. කියන්නේ හැම සිතකම ඔය චෛතසික 7 අනිවාර්යෙන් සිතත් එක්ක උපදිනවා. අනිවාර්යයි. ඒතර ඕකේ වේදනාව අනිවාර්ය චෛතසිකයක්. අනිවාර්යෙන් විදින. ඒතර හැම වේදනාව නැති චෛතසිකයක් නැහැ. සිතක් නැහැ. වේදනාව නැති සිතක් උපදින්නේ නැහැ. අනිවාර්යෙන් උපදින්නේ. ඒතර හැම සිතකම වේදනාවක් කියනවා. ඒ කියන්නේ හැම මොහොතකම කුමක් හෝ වේදනාවකින් අපි ඉන්නේ. ඒක සුඛ වෙන්න පුළුවන්, දුක්ඛ වෙන්න පුළුවන්, අදුක්ඛම සුඛ නැත්නම් අදුක්ඛම සුඛට අපි කියනවා උපේක්ෂා කියලා. ඒක තව දුරටත් බෙදෙනවා ඉස්සරහදී අපේ ඉස්සරහදී බෙදෙන විදිය අඳුරගමු. මූලිකව අපි කොටස් 3කට නියෝග බෙදුවේ. 3කට බෙදුවේ අපි වේදනාව හෝ තවත් විදියකට බෙදුවා අපි ඕක. වේදනා 3කට හෝ 5කට බෙදුවා. 5කට බෙදුවා. සෝමනස්ස සුඛ දෝමනස්ස දුක්ඛ උපේක්ෂා. ඔය විදිහට 5කටත් අපි බෙදා ගත්තා. හැබැයි මෙතෙන්දී වේදනාව ආකාර කීයකට බෙදනවද? 3කට නේ 9කට බෙදලා තියෙනවා. අපි 9 ඉස්සරහට ඉගෙන ගනිමු. මේක මේ වේදනානුපස්සනාවේ වේදනාව ආකාර 9කට එන විදිය මේකේ පැහැදිලි කරලා තියෙනවා. අපි ඉස්සරහට මේ 9 මොකක්ද කියලා දැනගනිමු.
මූලික පළවෙනි තුන එන්නේ අර මේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන තුන. එහි විස්තරය භාග්‍යවත් බුදුරජාණන් ඊතර මේක අපි දැනගන්න ඕන කාරණේ. එතකොට ඒ වේදනාව මොකක්ද කියලා අපි දැනගෙන ඒ දැනගැනීමෙන් වාසය කිරීම තමයි මේ වේදනානුපස්සනාවේදී කරන්නේ. ඒ වේදනාව අඳුරගෙන දැන් ඒ මොකක් හරි වේදනාවකනේ අපි ඉන්නේ. ඕනම අවස්ථාවක බැලුවොත් කුමක් හෝ වේදනාවක අපි ඉන්නේ. වේදනාව නම ආකාරයකට තියෙනවා. ඒ නම ආකාරය ඉස්සරහට අපි ඉගෙන ගනිමු. එතකොට මේ නම ආකාරයෙන් කුමක් හෝ වේදනාවක තමයි අපි ඉන්නේ. ඒතර ඒ ඉන්න අවස්ථාවේ තියෙන වේදනාව හරියට නිවැරදිව අඳුරගෙන ඒ වේදනාවේ ඉන්නවා කියලා දැනගෙන ඒ වේදනාවේ ඉඳීම තමයි වේදනානුපස්සනාව කියලා කිව්වේ සරලව. ඒක තමයි වේදනානුපස්සනාව කියලා කිව්වේ. ඒ වේදනාව අනුපස්සනා කරනවා, මෙනෙහි කරනවා, දැනගෙන ඉන්නවා. අපි ගොඩක් වෙලාවට එහෙම දැනගෙන දින්නේ නැහැ. ගොඩක් වෙලාවට නේ අපි සාමාන්‍ය ජීවිතයේ අපි එහෙම වේදනාව කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඒක දැනගෙන දින්නේ නැහැ. එහෙම දැනගෙන නෙවෙයි ඉන්නේ. එතකොට මේ වේදනානුපස්සනාවදී කරන්නේ ඒ වේදනාව නිවැරදිව අඳුරගෙන ඒක මේ වෙලාවේ විඳිනවයි කියලා දැනගැනීමෙන් වාසය කිරීම තමයි වේදනානුපස්සනාව කියලා කිව්වේ. ඒක තමයි වේදනානුපස්සනාව කියලා කිව්වේ. එහි විස්තරය භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මෙසේ ඉහත කී තුදුස් 14 ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය දක්වා ආකාර 14ක් අපි කායානුපස්සනාව අවසන් කරා. දැන් 9 ආකාරයකින් වේදනානුපස්සනාව දක්වනු සඳහා කතංච භික්කවේ යන ආදිය වදාළසේක. එතකොට මෙතෙන්දී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේක භාවනා නමයක් විදියටද කොහොමද දේශනා කරන්නේ? වේදනානුපස්සනාව කියන්නේ ඉස්සෙල්ලා 14 ආකාරයක් අපි කරා. කායානුපස්සනාවේ භාවනා ආකාර 14ක් තිබුණා. මොනවද 14? ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජාඤ්ඤ පබ්බය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාර පබ්බය, නව සීවතිකේ. සීවතික 9. එතකොට 9යි 5යි 14යි. එතකොට මේ වේදනානුපස්සනාව එතන භාවනා 9ක්ද? ඔව් ආකාර 9ක් කිව්වට එකයි නේද? ඇයි එහෙම කියන්නේ? මෙතන 9ක් තියෙනෝනේ. එක වේලාවකදී මේ කොහෙන් හරි එකයි එන්නේ. ඒක වැදගත් තේරුම් ගන්න එක. දැන් එක වේලාවකදී මේ වේදනාවෙන් ඔය ඔක්කොම 9ම එනවද? නෑ කොහෙන් හරි කොයි වෙලාවක හරි එක වේදනාවක තමයි ඉන්නේ අපි. ඒ වේදනාව අනුපස්සනා කරන එකනේ මෙතනදි කරන්නේ. නම ආකාරයකින් මේ වේදනාව දැනෙන්න පුළුවන්. ඒතකොට ඒ දැනෙන්නේ ඒ කොහෙන් හරි එකයි දැනෙන්නේ. එතකොට අපි මෙතන අපි වේදනානුපස්සනා කියන්නේ එක භාවනාවක්. එක භාවනාවක්. ඒක ආකාර 9කින් තියෙන්න පුළුවන්. ආකාර 9ක් තියෙනවා. ඒකත් වැදගත් තේරුම් ගන්න එක. ඒතර සුඛ වේදනාවක් පැහැදිලි කරනවා. සුඛ වේදනාව. සුඛය හෝ සොම්නස වශයෙන් කයට හෝ සිතට සුවක් දැනෙයි නම් එය සුඛ වේදනාවයි. එය වනාහි සැපයි සැපයි කියා හෝ හොඳයි හොඳයි කියා හෝ මෙනෙහි කළ යුතුය. සුඛපත් වූහොත් ඒ බව දැන ගැනීම සඳහා වදාළ මේ බුද්ධ වචනය වනාහි විමසා බැලිය යුත්තකි. බුද්ධ මතය නොදන්නා නොතේරෙන අයගේ දැනීම ඊතා ලුහුඩුය. එහෙයින් අටුවා කතායි ඒ නොදන්නා නොතේරෙන අයගේ ලුහුඩු දැනීම උපුටා දක්වා එහි තත්ත්වය විනිශ්චය කරමින් බුද්ධ මතයේ අනුව විමසන ලදී. ඒ මෙසේ උඩුකුරුව සයනය කරන ලදරුවාට පවා තන පුඩුව උරා කිරි බොන කල්ලි එය හොඳ සැප ආස්වාදයක් බව දැන ගැනීම ඇති නොවන්නේද? මේ යෝගී පුද්ගලයාටත් ඒ ලදරුවාගේ දැනීමට සමාන දැනීමක් ඇති නොවන්නේද යත් ඒ දෙදෙනාටම දැන ගැනීමක් ඇතිවන බව නම් සත්‍යකි. ඒ දෙන්නටම ඊතා කුඩා දරුවෙකුට කිරි උරා බොනකොට දැනෙන සතුටක් දැනෙනවා, සුඛයක් දැනෙනවා. ඒකත් මේ යෝගී පුද්ගලයාට දැනෙන සුඛයත් දැනීම වශයෙන් එකක් කියලා අපිට ගන්න පුළුවන්. එසේ වුවත් ලදරුවාගේ හා යෝගී පුද්ගලයාගේ දැන ගැනීම දෙකකි. එතකොට ඒ දෙකක් වෙනෝනේ. දැන් හිතා මතාම මේ වේදනාව කුමක්ද කියලා හඳුනා ගැනීමේ උවමනාවක් උනන්දුවක්
සහ ඒකේ පිහිටවීමක් තියෙනව නේද යෝගී පුද්ගලයා. දැන් යෝගී පුද්ගලයා මේක හොයනෝනේ මේ මොකද්ද කියලා. මේ වේදනාව මොකද්ද කියලා හොයලා බලනව නේද? දැන් අර දරුවා එහෙම හොයනවද? නෑ එහෙම එකක් නෑ. එතකොට මේක දෙකක් බවට පේනවා. ඒ දෙක සසඳා බලන කල්ලි එකිනෙකට නොගැලපෙන්නේය. ඒ එකිනෙක පිළිබඳ ලොකුම පරතරයක් වෙනසක් ඇත්තේය. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවනේ. අපිට තේරෙනවා දැන් යෝගියා මොකද කරන්නේ මේ වේදනානුපස්සනාව කරන යෝගියා ඒ සුඛ වේදනාව අඳුර ගන්නවා. අඳුන කියන ඒක මේ මට දැනෙන්නේ දැන් සුඛ වේදනාවක් කියලා දැනගෙන වාසය කරනවා. එතකොට කුඩා දරුවා එහෙම දැනගෙන වාසය කරනවද? නැහැ. එතකොට මේ දෙක අතරේ ලොකු වෙනසක් පරතරයක් තියෙනවා. කෙසේද යත් ලදරුවා හෝ වේවා භාවනා නොකරන වැඩිමහල්ලා හෝ වේවා ඔවුන්ගේ දැනීම එක සමාන වෙයි. එතකොට ලදරුවා වගේම තමයි භාවනා නොකරන සාමාන්‍ය පුද්ගලයෙකුටත් එහෙම දැනීමක් එනවද? නැහැ. ඒ දැනීම් දෙක එකට සංසන්දනය වෙයි. ඒ දෙක අර පොඩි කුඩා දරුවාගේ භාවනා නොකරන නිකන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ අතරේ දැනීම සමානයි. භාවනා නොකරන නිසා සැප වේදනාව උපදින වාරයක් පාසා අය නොදනිත්. දැන නොගනිත්. වැඩි වශයෙන් සැප වේදනාවන් අන්‍ය වූ අරමුණු කල්පනා කරමින් කාලය ගත කරති. භාවනා නොකරන තැනැත්තා අතරතුර සැප වේදනාවක් විඳින බව දැනගන්නා නමුත් එය ස්වභාව ධර්මයක් බව දැන නොගන්නේ. මොකද ඒක පැහැදිලි වුණේ නැහැ හරියට නේ. එතකොට සමාන වේ. ඒ දැනීම් දෙක එකට සංසන්දනය ඒක හරි. භාවනා නොකරන නිසා සැප වේදනාව උපදින වාරයක් පාසා එය නොදනි. එතකොට සැප වේදනාවක් උපදින වාරයක් පාසා එහෙම දැනගත්තේ නැහැ අර සාමාන්‍ය පුද්ගලයා. ඒක තමයි කියන්නේ. දැන නොගනි. වැඩි වශයෙන් සැප වේදනාවෙන් අන්‍ය වූ අරමුණු කල්පනා කරමින් කාලය ගත කරති. ඒතර සැප වේදනාවෙන් වැඩි වෙලාවක් එහෙම නොවන අවස්ථා තියෙනවා කියලා කියන්නේ. භාවනා නොකරන තැනැත්තා අතරතුර සැප වේදනාවක් විඳින බව දැනගන්නා නමුත් සමහරලාට සැප වේදනාව එයාට දැනෙන්න පුළුවන්. ඒ ස්වභාව ධර්මයක් බව දැන නොගනි. මේක ස්වභාවයෙන් එන එකක් කියලා නෙමෙයි දැනගන්නේ. එයා හිතන්නේ එයාට ඒක එතන එන්නේ එයාට ඒක දැනෙනවයි කියලා ඒ දැනීම නිසා එයාට මේ සත්වයේ පුද්ගලයෙක් ඉන්න සංඥාව නේද දැනෙන්නේ එයාට. එහෙම දැනෙනවා. ඒ වේදනාව නිසා එයා ඒක විඳිනවයි කියලා හිතාගෙන එයාගේ ඒක නිසා මොකද්ද උපදින්නේ? මේ සත්වයේක පුද්ගලයෙක් මමය මගේය කියන තත්වයක් අර වේදනාව විසින් උපද්දලා දෙනවා. හරිද? අන්න ඒක තමයි වැරද්ද. ප්‍රශ්නේ. උතන ගැටලුව තියෙන්නේ. දැන් ඒක නැති කරන්නේ මේ හදන්නේ. ඒක තමයි මේ නැති කරන්න හදන්නේ. මම සැප වේදනාවක් ඉඳවි යන වැරදි සංඥාව අනුවම දැනගන්නේ. අන්න ඒක නිසා එයා හිතන මේ මම කියලා පුද්ගලයෙක් ඉන්නවා කියලා එහෙම එකක් එයා දැනගන්න. ඒයින් මමය ආත්මය යන වැරදි හැඟීම දියුණු වෙන්නේ. අන්න ඒක නිසා මෙන්න මේ වැරදි හැඟීම දියුණු වෙනවා. ආත්මයක් තියෙන බව, මම කියන පුද්ගලයෙක් ඉන්න බව, පුද්ගලයෙක් ඉන්න බව, සත්වයෙක් ඉන්න බව උපද්දලා දෙනවා මේ වේදනාව විසින්. හරිනේ? සුඛ වේදනාව ක්ෂණ මාත්‍රයකින් ඇතිව නැතිවන ස්වභාව ධර්මයක් බව දැන නොගන්නේය. දැන් සුඛ වේදනාව කියලා කියන්නේ මේක චෛතසිකයක්. මේක මේ සිතත් එක්ක උපදින චෛතසිකයක්. මේක නාමයක්. ඒක මේ ස්වභාව ධර්මයේ සිතත් එක්ක උපදින චෛතසික ධර්මයක්. මේක පරමාර්ථ ධර්මයක් කියලා එයා දන්නේ නැහැ. මේක කාගෙත් අනිත් අයගෙත් එන මේක පරමාර්ථ ධර්මයක් නාමයක් කියලා එහෙම දන්නේ නැහැ එයා හිතන්නේ මේ මම තමයි හිතන්නේ මේ මට තමයි මේ සැපේ දැනෙන්නේ කියලා සත්වයේ පුද්ගලයෙක් ඉන්න සංඥාව ආත්මයක් තියෙන සංඥාව ඇති කරගන්නවා. පෙර සිට නිතර ජීවත්ව සිටින මමම දැනුත් සුවසේ මේ සුඛ වේදනා විඳිමි යන නিত্য සංඥා විපර්යාසයෙන් වරදවා දැනගන්නේ. යන්නේ. ඒක නිසා මේ නিত্য ස්වභාවයත් එක්ක මේ මම තමයි මේක විඳින්නේ කියලා මේ කියන වේදනාව විසින් අර පුද්ගලයාට වරද්දනවා නැත්තම් වැරදි අදහසක් ගෙනල්ලා දෙනවා. නේද? ඒතර
ආත්මය කියන සංඥාවත් මමය කියන සංඥාවක් මගේ කියන සංඥාවත් සත්වයේ කියන සංඥාවත් පුද්ගලයේ කියන සංඥාවක් මේ සංඥා ටික උපද්දලා දෙනවා අර වේදනාව විසින්. හරිද? මේ කියන පරමාර්ථ ධර්ම මේ නාම රූපයන් ගැන නොදන්න නිසා. දැන් ඒ සංඥාව නැති කරගෙන තමයි අපි මේ වේදනානුපස්සනාව කරන්නේ. මේ වේදනාව අනුපස්සනා කරලා ඉවර වෙලා මේක නෑ එහෙම එකක් නෙමෙයි මේ තියෙන්නේ මේ චෛතසිකයක් නාම රූප නාමයක් කියලා මෙනෙහි කරලා හඳුනා ගැනීම තමයි අපි මේ වේදනානුපස්සනාවදී කරන්නේ. මෙසේ ඇතිවන වැරදි හැඟීම නිසා සත්වයේක්ය මම යයි වරදවා තදින්ගත් සංඥා විපරාසය නොපහ කළ හැකි වෙයි. එපමණකුත් නොව ඒ වැරදි හැඟීම තව තවත් වැඩි දියුණු වන්නේය. එහෙයින් ඒ දැන ගැනීම කර්මස්ථානයක්ද නොවේ. එතකොට මේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් දැන ගැනීම ගැන තමයි මේ කියන්නේ. සතිපට්ඨාන භාවනාවද නොවන්නීමය. ඒ නිසා සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමි යයි වදාළ පරිදි සැප වේදනාව විඳිමින් සිටියේදී සැප වේදනාවක් විඳිමි යයි දැන ගැනීමට වදාළ මේ බුද්ධාවවාදය ලදරුවා ඇතුළු භාවනා නොකළ අය සඳහා නොදෙසූ සේක් යයි දත යුතුය. එතකොට මේ කියන දැනීම මෙහෙම දැනගන්නවා කියන්නේ අර ලදරුවා හෝ ඒ වගේ හැසිරෙන අනිත් සාමාන්‍ය මේ පුද්ගලයෙක් දැනගන්නා ස්වභාවයට නෙමෙයි මේ කියන වේදනානුපස්සනාව කියලා කියන්නේ. මේ කියන්නේ දැන් මේ මොකද්ද මේ කියන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය කෙනෙකුත් සුඛයක් විඳිනකොට මට සතුටුයි සැපයි කියලා යම් දැනීමක් තියෙනවනේ. හැබැයි එහෙම දැන ගැනීම මේ සතිපට්ඨානය නෙමෙයි කියලා තමයි මේ කියන්නේ මේ පැහැදිලි කරන්නේ. හරිනේ සරලව ගත්තාම මේ දැන් මේ දක්වා පැහැදිලි කිරීමේදී මේ කියන්නේ වේදනා සුඛය කියන එක සාමාන්‍ය කෙනෙකුටත් යම් මට්ටමකට දැනෙනවා. සැපක් විඳිනකොට සැපයි කියලා දැනෙනවා. අර ලදරුවා කිරි බොනකොට සතුටෙන් ඉන්නවා වගේ. ඒතකොට ඒක නෙමෙයි මේ සතිපට්ඨානයේ වේදනානුපස්සනාව කියන්නේ කියන ඒක නෙමෙයි කියන එක තමයි මේ පැහැදිලි කරේ මේ දක්වා. පැහැදිලිනේ ඒක. ඒක නෙමෙයි ඊට වඩා ගැඹුරු එකක් කියන එක තමයි මේ කියන්නේ. නොකඩ ඒක කියන එක ඔන්න ඉස්සරහා පැහැදිලි කරනවා. නොකඩවා මෙනෙහි කරන යෝගාවචරයා වනාහි සුඛ වේදනාව උපදින වරක් පාසාද දැනගන්නේය. ස්වභාව ලක්ෂණ රස වශයෙන් සුඛ වේදනාව එක්තරා ස්වභාව මාත්‍රයක් යයි දැනගන්නේය. පෙර පසු සම්බන්ධයක් නොමැතිව අලුතෙන් ඇතිව නැතිව යන බවද නුවණැසින් අත්දැකීම් වශයෙන් දැනගන්නේය. එතන මේකත් අපි දන්නෝනේ මේ එතකොට වේදනාවේ ආයු කාලය කීයද? චිත්තක්ෂණ 1යි. චිත්තක්ෂණ 1යි. සිතක ආයු කාලයමයි. හරි එතකොට සිතක අපි ගම වේදනාවේ ආයු කාලය චිත්තක්ෂණ 1යි. ඒ වේදනාව විඳිලා චිත්තක්ෂණ එකකින් නැති වෙලා ආයත් අවුත් සිතක් ඇති වෙනවා. ඒ සිතත් එක්ක ආයත් වේදනාව ඇති වෙනවා. එතකොට එහෙම තමයි මේක දිගට යන්නේ කියලා අපි දැනගන්නවා. නොකඩවා මෙනෙහි කරන යෝගාවචරයා වනාහි සුඛ වේදනාව උපදින වරක් පාසා දැනගන්නේය. ස්වභාව ලක්ෂණ රස වශයෙන් සුඛ වේදනා එක්තරා ස්වභාව මාත්‍රයක් යයි දැනගන්නේය. පෙර පසු සම්බන්ධයක් නොමැතිව අලුතෙන් ඇතිව නැතිව යන බවද නුවණැසින් අත්දැකීම් වශයෙන් දැක දැනගන්නේය. එතකොට අපි යනවා අලුත් සිතක ඇති වෙන්නේ අලුත් වේදනාවක්. එතකොට ඒක චිත්තක්ෂණ ඉතාම වේගයෙන් ඇති වෙන චිත්තක්ෂණ 17ක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ආයෙත් සිතක් සමග ආයෙත් වේදනාව උපදිනවා. එහෙම තමයි යන්නේ කියලා අපි දැනගන්නවා. එකල්ලි එකක් යයි හෝ එක සන්තතියක් යයි වටහවන හැඟවීම් ඇති කරවන සන්තති ප්‍රඥප්තියෙන් වැසිය නොහැකි බැවින් හෝ මුවා නොකල හැකි බැවින් ඒ වේදනාව අනිත්‍ය වූවක් යයිද දුකක් යයිද ආත්මසාරයෙන් තොර වූවක් යයිද පැහැදිලිවම දැනගන්නේය. එතකොට මේක සන්තතියක්නේ. සන්තතියක් කියන්නේ අර පරම්පරාවක් දිගට ඇතිවෙන එකක්. එතකොට එහෙම සන්තතියක් ඇති වෙන නිසා අපිට හිතෙනවා මේක දිගටම ඇති වෙන එකක් කියලා. මේක නොකඩවාම ඇති වෙලා පැවතිලා නැති වෙනවා, ඇති වෙලා පැවතිලා නැති වෙනවා, අන්න ඒ වකට අපි කියනවා සන්තති කියලා. සන්තතියක් කියලා.
එතකොට ඒක එහෙම ඇති වෙන නිසා ඒකට සන්තති ප්‍රඥප්ති කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඒක නිසා අර ඇත්තටම වේදනාව චිත්තක්ෂණ 17යි තියෙන්නේ. ඒ 17ක් ඇති වෙලා පැවතිලා නැති වෙලා ආයිත් ඇති වෙන බව, ඇති වෙලා පැවතිලා නැති වෙන බව අපිට දැනෙන්නේ නැහැ මේ සන්තතිය නිසා. ඒක නේද මේ කියන්නේ? ඒක තමයි කියන්නේ මේ. අර සන්තතියක් නේ තියෙන්නේ. මොකද එක සිතක් ඇති වෙලා ඒක ඉවරුණ ගමන් ඉඩක් නැතුව අනිත් තව එකක් ඇති වෙනවා. ඒක සන්තතිය. ඒ සන්තතිය නිසා අපිට මේක දැනෙනවා දිගටම මේක පවතින එකක් කියලා. මේ වේදනාව දිගටම පවතින එකක් කියලා අපිට දැනෙනවා අර සන්තතිය නිසා. ඒකට තමයි සන්තති ප්‍රඥප්තිය කියලා කිව්වේ. එතකොට එහෙම වැහිලා තියෙන එක අපි අරර ගන්නවා. ඒක ආවරණයෙන් අර සන්තති ප්‍රඥප්තියෙන් මේක වැහිලා තියෙන්නේ. ආවරණය වෙලා තියෙන්නේ. එතකොට අපි නාම රූප ගැන හරියටම අවබෝධය දැනගත්තාම අර ආවරණය මොකද වෙන්නේ? නැති වෙනවා. මොකද අපිට දැනෙන්නේ නැත්තම් මේ වේදනාව දිගටම පවතින එකක් කියලා. ඒ පැවතීම නිසා තමයි අර සත්වයේ පුද්ගලයෙක් මම මගේ ආත්මය කියන එක නිර්මාණය කරලා දෙන්නේ. ඒ සන්තතිය තියෙන නිසා. මොකද එහෙම එකක් දිගටම දැනෙනවා කියලා අපිට තේරෙනව නේද මේ කාරණේ? තේරෙනව නේද? පැහැදිලිනේ? ඒක තමයි මේ කියන්නේ සන්තති ප්‍රඥාවේ වැසිය නොහැකි බැවින්. ඒ කියන්නේ ඒකෙන් වැහෙන්න දෙන්නේ නැහැ. අපි මේ නාම රූප කියන්නේ වේදනානුපස්සනාවේ මොකද කරන්නේ? අර සන්තති ප්‍රඥප්තියෙන් වැහෙන්න දෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඒක විවෘත කරලා දෙනවා. මේකෙන් මුවහා නොකල හැකි බැවින් ඒ වේදනාව අනිත්‍ය. අන්න ඒක නිසා තමයි ඒක අර වහන්න දෙන්නේ නැහැ. මුවහා කරන කියන්නේ ආවරණය කරන්න දෙන්නේ නැති වෙනකොට අන්න එතකොට තමයි අපිට වැහෙන්නේ මේක අනිත්‍යයි කියලා. නැත්තම් අපිට දැනෙන්නේ කොහොමද මේක? නිට්ටයයි කියලා. මුවහා වෙලා තියෙනකන් නැත්තම් සන්තති ප්‍රඥප්තියෙන් වැහිලා තියෙනකන් අපිට තේරෙන්නේ මොකද්ද මේක? නිට්ටයයි කියලා. දැන් ඒක මේ නාම රූප ගැන හරියට අවබෝධයෙන් මේ වේදනාව අනුපස්සනා කරාම අපිට තේරෙනවා අපි දැනගන්නවා මේ වේදනාව අනිත්‍යයි කියලා. ડોක්ටර් හැම වේදනාවක් මොනවද හැම එකක්ම අනිත්‍යයි වේදනාව. ඔව්. වේදනා නිට්ටය වූ නිට්ටය කිසි දෙයක් නැහැ නේ කිසිම දෙයක් නැහැ. නිට්ටය ඒවද මොනවද තියෙන්නේ? නිර්වාණය විතරද? නිට්ටය වූ දේවල් තියෙන්නේ. නිට්ටය වූ දේවල් තියෙන්නේ නිර්වාණය, නිවන විතරද? සෝවාන් බව නිට්ටයද? නෑ නේ පාර සකදාගාම වෙනවා ඊට පස්සේ අනාගාම වෙනවා අරිහත් වෙනවා. අරිහත් බව නිට්ටයද? නෑ ඉතින් අරිහත් බව නැති වෙනවා නිවනට ගියාම. ඒ නිවනෙන් කෙලවර වෙනවා ඒක. ඒකේ නිට්ටය බවක් නැහැ. මොනවද තව නිට්ටය වෙන්නේ? නිට්ටය මොකුත් තියෙනවද? නැහැ. ඈ? පරමාර්ථ ධර්ම විදියට කතා කරොත් නිට්ටය නිවන විතරයි. හැබැයි අපි කියමු මෙහෙම. මම කියනවා හේතුඵල ධම නිට්ටයයි කියලා. එහෙම කිව්වොත් හරිද වැරදිද? නිට්ටයයි. ඒකත් හරි. ඒක වෙනස් වෙනවද? ඒ කියන්නේ හේතුඵල ධම ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැහැ. ඒක අනවර්ත ක්‍රියාවලියක්. ඒක නවතීමක් නැහැනේ. අතීතයේද වර්තමානයේද අනාගතයේද මේ හේතුඵල ධම ඒ ක්‍රියාවලිය කිසි දවසක වෙනස් නැති වෙන්නේ නැහැ. හරි නේද? එතකොට මේ අපි එතකොට නිවනේ නැත්තම් අපි කියමු නිවන සහ අනිත් එක මේ හේතුඵල ධම තුල හේතුඵල ධම ඇතුලේ නිත්‍ය දේවල් කිසි දෙයක් නැහැ නේද? චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම නිත්‍යද? නැහැ. ඒව නිත්‍ය නැහැ. හැබැයි ඒ ක්‍රියාවලිය නිත්‍යයි. ඒ ඕනනම් අපිට ඒක නිත්‍යයි කියලා ගත්තට වරදකුත් නැහැ. එතකොට අපි
තේරෙනව නේද අපි මේක ගැඹුරුව දැන් මේක වැටහෙන්න ඕන ගැඹුරට යන්න මේ මොකද්ද කියලා හරියට වැටහෙන්න ඕන. එතකොට අපිට මේක තව පළල්ව වැටහෙනවා. හරි. එතකොට එකල්ලි එකක් යයි හෝ එක සන්තතියක් යයි වටහාවන හැඟවීම ඇති කරවන සන්තති ප්‍රඥප්තියෙන් වැසිය නොහැකි බැවින් හෝ මෝහව නොකල හැකි බැවින් ඒ වේදනාව අනිත්‍ය වූවක් යයිද දුකක් යයිද ආත්ම සාරයෙන් තොර වූවක් යයිද පැහැදිලිවම දැනගන්නේ. ඒක නිසා තමයි අපි මේ වේදනාව මොකද්ද කියලා නිවැරදිව හඳුනා ගැනීමෙන් අපිට මේ සන්තති ප්‍රඥප්තියෙන් සහ සන්තති ප්‍රඥප්තියෙන් මුවහා කරලා තියෙන මේ වේදනාව අපි ඒක ඉවත් කරලා නිවැරදිව හඳුනා ගැනීමෙන් මේ නිට්ටයයි කියලා දැනෙන අපිට මේ දැනෙන සංඥාව අනිත්‍ය බව අපි තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා. එහෙයින් කෝ වේදයති කවරෙක් විඳින්නේද? කෝ වේදයති කවරෙක් විඳින්නේ? කවුද මේ වේදනාව විඳින්නේ කවුද කියලා ප්‍රශ්නයක් අහුවාම විඳින්නෙක් සිටිනවාද යන මේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් විඳින්නෙක් නම් නැත අලුතෙන් ඇතිව නැතිව යන විඳින වේදනා නැමැති ස්වභාව ධර්ම සන්තති මාත්‍රයක්ම ඇතයි නුවණැසින් පැහැදිලිව දැකගත හැකි වේ. එතකොට මේ විඳින පුද්ගලයෙක් ඉන්නවද? නෑ, එහෙම පුද්ගලයෙක් නෑ. මේ ස්වභාව ධර්ම මේ මාත්‍රයක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අලුතෙන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අලුතෙන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. එහෙම ක්‍රියාදාමයක් නැත්තම් සන්තතියක් තමයි මේ සිද්ධ වෙන්නේ කියලා අපි දැනගන්නවා, අවබෝධ කරගන්නවා මේ වේදනානුපස්සනාවෙන්. තවද කස්ස වේදනා කාගේ වේදනාව කේදනාවක්ද වේදනාවට අයිතිකරුවෙක් සිටීද යන මේ ප්‍රශ්නෙහි පිළිතුරු වශයෙන් වේදනාව උපදවන කරුණු අනුව අලුතෙන් සන්තති වශයෙන් හටගෙන පවත්නා විඳීම් මාත්‍රයක්ම ඇත. ඒ විඳීමට අයිතිකරුවෙක් නැතයි යන දැන ගැනීම පැහැදිලි වේ. ඒතර මේකට අයිතිකරුවෙක් නැහැ. තවද කිං කාරණා වේදනා යන කරුණකින් විඳීම ඇතිවන්නේද? කවර කරුණකින් විඳීම ඇති වෙන්නේ? එහෙමනම් කොහොමද මේ වේදනාව ඇති වෙන්නේ කියලා දැනගන්න. එතකොට විඳින්නෙකුත් විඳීමට අයිතිකරුවෙකුත් නැහැ. විඳින්නෙකුත් නැහැ, විඳීමට අයිතිකරුවෙකුත් නැහැ. එහෙනම් කොහොමද මේ වේදනාව ඇති වෙන්නේ කියලා දැනගන්න ඕන දැන්. විඳින කෙනෙකුත් නැති බව අපි දැනගන්නවා. එතකොට විඳීමට අයිතිකරුවෙක් නැති බවක් දැනගන්න. මේ ප්‍රශ්න ටික මේට වෙනස් විදිහට අපිට ඉස්සෙල්ලා ආවා. කොහෙද ආවේ මතකද? ඉරියාපත පබ්බේදී නේ. ඉරියාපත පබ්බේදී ගමන කාගේද? නෑ, ගමන් කරන්නේ කවුද? ගමන කාගේද? කුමන කාරණකින් ගමන් කරන්නේද? කියන ප්‍රශ්න තුන වින්දා. අපි මතකද? ඒ ආවේ ඉරියාපත පබ්බේදී. අපි මේ ප්‍රශ්න තුනට උත්තර තමයි හෙව්වේ. ඉරියාපත භාවනාව කරද්දී. ඒතර මෙතෙන්දී අපි මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නට තමයි උත්තර හරිනේ. මොකද්ද? කෝ වේදීයේදී කස්ස වේදනා කිං කාරණං වේදනා. ඒ කියන්නේ කෝ වේදීයේදී කිව්වේ කවරෙක් විඳින්නේද? විඳිනවා කියලා ආවේ මෙතන මොකද්ද? මේ වේදනාවනේ. වේදනානුපස්සනාවනේ. අන්න ඒක නිසා තමයි මේ වේදීයේදී කියලා ආවේ. අපි එදා ඒ ප්‍රශ්න තුනත් අපි පාළිය පොඩ්ඩක් මතක් කරගෙන යන්. එතකොට මේ හොඳයි ඒක. යන්නේ කවරෙක්ද නේද? යන්නේ කවරෙක්ද? යන ගමන කාගේද? යාම කුමක් නිසා සිදුවන්නේද? ඔන්න ඔය ප්‍රශ්න තුන තමයි අපි ඉරියාපත පබ්බේදී ඇහුවේ. ඒක කෝ ගච්ඡති. එතකොට කවරෙක් යයිද? බලන්න 54 වෙනි පිටුවේ. පොඩක් පෙරලා ගන්න 54 වෙනි පිටුවේ 3 වෙනි ඡේදයේ. ඒකදී කෝ ගච්ඡති. කෝ ගච්ඡති කිව්වේ කවරෙක් යයිද? මේ පාළියත් පොඩ්ඩක් මතක් කරගෙන යන්න. එතකොට මතකයිනේ.
කෝ ගච්ඡති කිව්වේ කවරෙක් යයිද? කෝ ගච්ඡති කිව්වේ කවරෙක් යයිද? මේ ඉරියාපත පබ්බේ මේ ඉරියාපත භාවනාව කරද්දී මේ ප්‍රශ්න තුනට උත්තර හොයමින් තමයි මේ භාවනාව කරන්නේ. එතකොට කෝ ගච්ඡති කවරෙක් යයිද? ඊළඟට කස්ස 54 වෙනි පිටුව 3 වෙනි පරිච්ඡේදය. 54 වෙනි පිටුව 3 වෙනි පරිච්ඡේදය. කෝ ගච්ඡති කවරෙක් යයිද? කස්ස ගමනං ගමන කාගේද? කිං කාරණං ගච්ඡති කුමන කරුණකින් යයිද? එතකොට එතෙන්දී ඇහුවේ කවරෙක් යයිද? එතකොට ගමන් කිරීමනේ වෙලෙ කරන්නේ. එවෙලේ ගමන. එතකොට එතන අහනවා කෝ ගච්ඡති කවරෙක් යයිද? මෙතන ඇහුවේ මොකද්ද? කෝ වේදියති. කවරෙක් විදීද? හරිද? කෝ ගච්ඡති කෝ වේදියති. හරිනේ? ඊළඟට කස්ස ගමනං ගමන කාගේද? මෙතන අහනවා කස්ස වේදනා. වේදනාව කාගේ වේදනාවද? නැත්නම් වේදනාව කාගේද? හරිද? ඊළඟට කිං කාරණං ගච්ඡති මෙතන කිං කාරණා වේදනා. කිං කාරණා වේදනා. එතකොට කවර කරුණකින් විදීම ඇතිවන්නේද? ඒකේ ප්‍රශ්නේ උත්තරේ. හරිද? ප්‍රශ්නේ අහනවා. හරිනේ. එතකොට මේ තේරෙනව නේද මේක ඇතුලේ දිවෙන්නේ එකම ආකෘතියක් නේ. මේ සතිපට්ඨානෙ දිවෙන්නේ එකම ආකෘතියක් දිවෙන බව අපිට පේනවා. මේ මොකද්ද මේ උත්සාහ කරන්නේ? මේ සත්වයේ පුද්ගලයේක් ආත්මයක් කියන සංඥාව නැති කරන්නනේ මේ උත්සාහ ගන්න. මේ හැම අවස්ථාවකදීම අපි මේ උත්සාහ ගන්න මේ සත්වයේ පුද්ගලයේක් ආත්මයක් කියන ඇති වෙන සංඥාව නැති කරන්න තමයි මේ උත්සාහ ගන්න. ඒතර කිං කාරණා වේදනා කවර කරුණකින් විඳීම ඇතිවන්නේද යන මේ ප්‍රශ්නේ පිළිතුරු වශයෙන්ද හොඳ ඉෂ්ට අරමුණක් ලැබීම නිසා සැප වේදනා පහළ වෙන්නේ යයි පැහැදිලිව දැන ගැනීමක් ඇතිවන්නේ. එතකොට මේ කොහොමද මේ සැප වේදනාව ඇති වෙන්නේ? කිං කාරණා වේදනා ඇති වෙන්නේ මොකද්ද? ඉෂ්ට අරමුණු. දැන් සිතක් ඇති වෙන්නේ ඉෂ්ට අරමුණක් එන්න ඕන නේද? අරමුණක් එන්න ඕනනේ. එතන සුඛ වේදනාවක් එන්න නම් මොකද්ද වෙන්න ඕන? ඉෂ්ට අරමුණක් එන්න ඕන. දැන් සිතක් වේදනාව ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? සිතක් ඇති වෙන්න ඕන. සිතක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? අරමුණක් එන්න ඕන. අරමුණක් එන්න ඕන. එතකොට ඉෂ්ට සුඛ වේදනාවක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? සුඛ වේදනාවක් ඇති වෙන්න නම් සුඛ වූ සිතක් ඇති වෙන්න ඕන නේද? එතකොට සුඛ වේදනාව ඇති කරන්න ඇති වෙන අරමුණක් ඇති වෙන අරමුණක් ගන්න ඕන. ඒක ඉෂ්ට අරමුණක්. ඉෂ්ට අරමුණක් ආව සිතක් ඇති වෙලා ඒකේ සුඛ වේදනාවක් ඇති වෙනවා. හරිනේ? ඉෂ්ට අරමුණක් ඇවිල්ලා සිතක් ඇති වෙලා ඒ සිතේ සුඛ වේදනාවක් ඇති වෙනවා. ඒක තමයි මේ කිං කාරණා වේදනා කිව්වේ කවර කරුණකින් විදීම ඇති සුඛ වේදනාවක් ඇති වේද කියන එකට උත්තරය තමයි ඒක. පැහැදිලිනේ? එතකොට මේ ප්‍රශ්නයේ පිළිතුරු වශයෙන් හොඳ ඉෂ්ට අරමුණක් ලැබීම නිසා සැප වේදනා පහළ වෙන්නේ යයි පැහැදිලිව දැන ගැනීමක් ඇතිවන්නේ. අන්න ඒක අපි හරියට නිවැරදිව දැනගන්නවා. මේ සුඛ වේදනාවක් ආපු නිසා සුඛ අරමුණ නැත්නම් ඉෂ්ට අරමුණක් ආපු නිසා කියන්නේ ඉෂ්ට කිව්වේ අපි කැමති අරමුණක්. ඉෂ්ට කිව්වේ අපි කැමති අරමුණක් ආපු නිසා සුඛ වේදනාවක් ඇති වුණා. මෙසේ පැහැදිලිව දැනගන්නා යෝගී පුද්ගලයාගේ සම්පජඤ්ඤ ඥානය සඳහා සුඛං වේදනං වේදියාමි යයි වදාළ පරිදි සැප වේදනාවක් විඳිමි යයි දැන ගැනීම දක්වන ලදී. සම්පජඤ්ඤ ඥානය. එතකොට ඒ සම්පජඤ්ඤ කියන්නේ මේක නිවැරදිව හඳුනාගත්තා කියන එක. එතකොට ඒක තමයි අර සුඛං වේදනං වේදියාමි කිව්වේ. අර ඒක නිවැරදිව හඳුනාගත්තා කියලා. ඒක දැනගත්තා, නිවැරදිව දැනගත්තා. මෙතෙන්දී විඳීම සැප වේදනාවක් එය හොඳ විඳීමක් යන ආදී වශයෙන් දැන ගැනීම ඌ කලී ගෝචර සම්පජඤ්ඤය. දැන් එතකොට හරියට මේක සුඛ වේදනාවක් කියලා හරියට දැනගත්තා නම් ඒකට කිව්වා ගෝචර සම්පජඤ්ඤය කියලා. ගෝචර සම්පජඤ්ඤය. ඒක අපිට කලින් ආවා. සම්පජඤ්ඤ පබ්බේ අපි මේක පැහැදිලිවම ගෝචර සම්පජඤ්ඤ වශයෙන් කීයක් දැනගත්තද? හතරක් දැනගත්තා. අපි ඒකට කිව්වා චතු සම්පජඤ්ඤ කියලා. මොනවද මේ හතර? සප්පාය,
සාත්තකනේ සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ සම්පජඤ්ඤ 4යි. සාත්තක සප්පාය ගෝචර අසම්මෝහ සම්පජඤ්ඤ 4. එතකොට ගෝචර සම්පජඤ්ඤය ඒ ගෝචර සම්පජඤ්ඤය මෝරවාගත් කල්ලි ඉහත කී ප්‍රශ්න තුන පැහැදිලිව දැනගන්න අසම්මෝහ සම්පජඤ්ඤය ධර්ම නියාමය වූ පරිදි ඉබේටම වාගේ පිරිසිදුව පහළ වී එන්නේය. එතකොට ගෝචර ඒක හරියට දැනගත්තා කියලා කියන්නේ ගෝචර සම්පජඤ්ඤය උපදවා ගත්තා කියලා කියන්නේ ඒ ගෝචර සම්පජඤ්ඤය මෝරවා ඒක උන තවදුරටත් පැහැදිලිව දැනගන්න. ගෝචර සම්පජඤ්ඤය උපදවගත්තා. ඒ කියන්නේ මේක සුඛ වේදනාවක් ඒක ඇති වෙන්නේ කොහොමද කියලා අපි දැනගත්තා. දැනගෙන කොහොමද දැනගත්තේ අර ප්‍රශ්න තුනට උත්තර සැපයීමෙන්. මොන ප්‍රශ්න තුනද? කවරෙක් විඳින්නේද? කාගේ වේදනාවද? කවර කරුණකින් විඳීම ඇති වෙන්නේද කියලා අර ප්‍රශ්න තුනට උත්තර හොයා ගන්න. ඒ උත්තර හොයා ගැනීමෙන් මේ සුඛ වේදනාවක් කියලා දැනගන්නවා. ඒ දැන ගැනීම මොකද්ද? ගෝචර සම්පජඤ්ඤය. ඒ ගෝචර සම්පජඤ්ඤය තවදුරටත් මෝරවා ගැනීමෙන් තවදුරටත් පැහැදිලිව අවබෝධ කර ගැනීමෙන් නැත්නම් ඒ පිහිටවීමෙන් අසම්මෝහ සම්පජඤ්ඤය උපදව ගන්නවා. හරිනේ? ගෝත්‍ර සම්පජඤ්ඤය මෝරවාගත් කල්ලි ඉහත කී ප්‍රශ්න තුන පැහැදිලිව දැනගන්නා අසම්මෝහ සම්පජඤ්ඤය ධර්ම නියාමය වූ පරිදි ඉබේටම වාගේ පිරිසිදුව පහළ වෙන්නේය. එතකොට දැන් අර ප්‍රශ්න තුනක් ඇහුවනේ. ඒ ප්‍රශ්න තුනට උත්තර හිවීමෙන්ම අපිට ගෝචර සම්පජඤ්ඤය ඉපදුනා. ඒ ගෝචර සම්පජඤ්ඤය තවදුරටත් ඒ ප්‍රශ්නට තවදුරටත් මෙනෙහි කිරීමෙන් තවදුරටත් අර මෝරනවා. මෝරුණාට පස්සේ ගෝචර සම්පජඤ්ඤය මේරුවට පස්සේ පැහැදිලිව දැනගන්න මට්ටමේදී අපි ඒකට කිව්වා අසම්මෝහ සම්පජඤ්ඤය කියලා. එතකොට අර අපි මෙනෙහි කරන්න අර ප්‍රශ්නයට උත්තරේ පැහැදිලිව ප්‍රශ්න තුනට උත්තර පැහැදිලිව අපිට වැටහෙනවා. ඒකෙන් පැහැදිලි මට්ටමේදී අවබෝධය ලැබීම තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කිව්වේ. එහෙයින් අටුවාහි වත්තුං ආරම්මණං කත්වා වේදනා වේදියාමීති සල්ලක්කෙන්තෝ ඒස සුඛං වේදනං වේදියාමීති පජානාති වේදිතබ්බෝ යයි විනිශ්චය කරන ලදී. ඒ පදාර්ථ වත්තුං වේදනාව පිහිට ඇති ස්ථානයේ වූ රූපාදී ඉෂ්ඨ අරමුණ ආරම්මණං කତ୍වා අරමුණු කොට වේදනා ඒව වේදනාවම වේදිය තීති විඳීයයි සල්ලක්කෙන්තෝ එස භාවනා නුවණින් සලකා බලන මේ යෝගීතෙම සුඛං වේදනං වේදියාමි සැප වේදනාවක් විඳිමියයි පජානාදි දැනගනි ඉති මෙසේ වේදිතබ්බෝ දත යුතුය. ඒ කියන්නේ මේ පාළියේ තේරුම මේ කියලා තියෙන්නේ එහි පදාර්ථ කියලා වත්තුන් කිව්වේ මොකද්ද? ඒකත් අපි පාළියක් දැනගන්න ඕන නිසා අපි පොඩ්ඩක් නැවත වතාවක් බලමු. වත්තුන් කියලා කිව්වේ මොකද්ද? වේදනාව පිහිටා ඇති ස්ථානයේ වූ රූපාදී ඉෂ්ඨ අරමුණ. වත්තුන් කිව්වේ අන්න ඒක. වත්තුන් කිව්වේ ඒක. වේදනාව පිහිටා ඇති ස්ථානයේ වූ රූපාදී ඉෂ්ඨ අරමුණ. දැන් අරමුණක් එන්න ඕනේ අර ඒ ඉෂ්ඨ අපිට ඒක දැනෙන වේදනාව ඇති වෙන්න ඇති වුණු සිතට අරමුණක් ආවා. අන්නේ අරමුණ තමයි වත්තුන් කියලා කිව්වේ. ඉෂ්ඨ අරමුණක් නේක. සුඛ වේදනාව ගැන නෙමෙයි කතා කරන්නේ. ඒතකොට ඉෂ්ඨ අරමුණක්. අන්නේ අරමුණ තමයි මේ වත්තුන් කියලා කිව්වේ. ආරම්මණං කତ୍වා කියලා කිව්වේ අරමුණු කොට. ආරම්මණං කତ୍වා කිව්වේ අරමුණු කොට. අන්නේ අර අරමුණු කොට. වේදනා ඒව වේදනාවම වේදනා ඒව කිව්වේ වේදනාවම වේදිය තීති විඳීයයි සල්ලක්කෙන්තෝ ඒස භාවනා නුවණින් සලකා බලන මේ යෝගී තෙම. සල්ලක්කෙන්තෝ ඒස කිව්වේ භාවනා නුවණින් සලකා බලන මේ යෝගී තෙම කියන එක. සුඛං වේදනං වේදියාමීති සැප වේදනාවක් විඳිමි යයි සුඛං වේදනං වේදියාමි කිය සැප වේදනාවක් විඳිමි යයි පජානාති කිය මොකද? දැනගනි ඉති මෙසේ වේදිතබ්බෝ දත යුතුය. වේදිතබ්බෝ කියන්නේ දත යුතුය කියන එක. මේ පාළිය පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඔන්න අපි ඒ වෙනකොට අපි සුඛ වේදනාව අවසන් කළා. ඊට පස්සේ අපි දුක්ඛ වේදනාවට යනවා. දුක්ඛය හෝ දොම්නස වශයෙන් කයට හෝ සිතට සුව පහසුව ඇති
නැති දුකක් දැනේ නම් එය දුක්ඛ වේදනාවයි. එතකොට අපි මොකද්ද මේ දුක්ඛය දොම්නස කියලා කිව්වේ? කයටයි සිතටයි. එතකොට කයට සතුටක් නැති එක ඔව් සුව පහසුව කියන්නේ සිතට සුව පහසුව කියන්නේ කයට සුව පහසුවක් නැති එක අපි කිව්වා දුක්ඛ කියලා. සිතට සුව පහසුවක් නැති එකට අපි කිව්වා දෝමනස්සය කියලා. ඔව් දොම්නස නැත්නම් දෝමනස්සය කියලා. දැනේ නම් එය දුක්ඛ වේදනාවයි. රිදීමය දැන් හැබැයි ඒක එහෙම කිව්වොත් හරියද? අදුක්ඛම සෝක කියන්නේත් ඒ වගේ ඒ දැන් සිතට සුවයක් දැනෙන්නේ නැති එකක් නේද අදුක්ඛම සුඛ කියන්නේ. උපේක්ෂා කියන්නේ. හරි අපි මෙතන නිර්වචනය කියන්නේ සිතට කයට දුකක් මේ සතුටක් සැපක්. අපි සැපක් කියන සැපක් හෝ සතුටක්. සිතට කයට හෝ සිතට සැපක් හෝ සතුටක් නැති එක දුකයි කියලා නිර්වචනය කරොත් නිවැරදිම නෑ නේද ඒක? ඇයි උපේක්ෂා එකත් ඒක නෑ නේද? උපේක්ෂා එකත් කයට සිතට දුක මේ සතුටක් හෝ දුකක් නැති මට්ටමනේ. ඒක නිසා ඒක නිර්වචනයේ නිවැරදිම නෑ. ඒක අපි කියන්නේ අපි හරියට මේක තේරුම් ගන්න ඕනේ. තේරෙනවද මම මේ කියන එක? තේරුන්නේ නැද්ද? ඒක ඉස්සරහා පැහැදිලි කරලා තියෙනවා තව. දැන් මෙහෙමයිනේ. දැන් මෙන්න මේ වගේ එකක් තියෙන්නේ මෙතන. මෙන්න මේක සැප හෝ සතුට. සැප දැනෙන්නේ කොහාටද? කයට. මේක කයට. සතුට හිතට. අපිට මේ දැනෙන මට්ටමින් අපි මේ කතා කරේ. එතකොට මේ දුක්ඛ කියලා කියමු. මේ දැන් මේක අපි දුක ගත්තාම සැප නැත. සතුට නැත. ඒක මොකද්ද? ඒ මොකද්ද? කයට සැප නැති එක කයට එන දුක නේද? දුක. සතුට නැති එක සිතට එන සිතට එන දුක. හරි නේද? හැබැයි මේකත් මෙතනත් සතුට නෑ නේද? මෙතන සතුට නැති එක දුක්ඛ කියලා ගත්තොත් මෙතනත් නෑ නේද? මේ මොකද්ද? මේ උපේක්ෂාව. ඒක තේරෙනවද? දැන් මේක නිර්වචනය කරන්න මේකෙන් ගත්තොත් මේක නැති බව මේකයි කියලා ගත්තොත් නිවැරදිම නෑ නේද? මේක නැති බව මේක තමයි. හැබැයි මේක නැති බව මෙතනත් නෑනේ මේක. හරි නේද මම කියන එක? හරි නේද? දැන් මේක නිර්වචනය කරලා තියෙන්නේ මේක නැති බවයි මේක කියලා. මේක නිර්වචනය කරන්න ගිහිල්ලා නිර්වචනය කරලා තියෙන්නේ මොකක්ද කොහොමද? මේක නැති බව මේකයි කියලා. හැබැයි මේක නැති බව මේකේ කිව්වම මේක නැති බව මෙතනත් නෑ නේක. හරි නේද? මේ මොකද්ද? සුඛ දුක්ඛ උපේක්ෂා. ওই දෙක අතරේ මැදනේ උපේක්ෂාව. ඒකයි මැද ලිව්වේ මේ. හරිද? සුඛ දුක්ඛ උපේක්ෂා. හරිද? ඒතර මේ කියන්නේ මෙතන මේක නිර්වචනය කරේ මේක නැති තැන කියලා. මේක නැති තැන මේක බව ඇත්ත. හැබැයි මෙතනත් මේක නෑ නේද? නෑ. එතකොට ඒක අපි හරියට දැනගන්න ඕන මේක නිර්වචනය කරලා තියෙන්නේ එහෙමයි. එතකොට ඒකත් අපි දැනගෙන යමු. දුක්ඛය හෝ දොම්නස වශයෙන් කයට හෝ සිතට සුව පහසුව නැති දුකක් දැනේ. නම් එය දුකක් දැනෙන්නම් එය දුක්ඛ වේදනාවයි. රිදීමය, කැක්කුමය, දැවිල්ලය, රත් වීමය, උණුසුම් වීමය, සීතලය, හිරිවැටීමය, ඇවිලිල්ලය, කැසිල්ලය, වෙහෙසය යන මේ ආදී වශයෙන් කයෙහි පවත්නා දුක් වේදනා සියල්ල කායික දුක්ඛ වේදනා නමයි. ඒ වගේ ඒවා එනවා නම් ඒ කයට ඒවා කායික දුක්ඛ වේදනා කියලා. ඒ දුක්ඛ වේදනා වනායි කයේ රිදුමක් ඇති වූ කල්ලි රිදෙන තැනටම සිත යොමු කොට රිදෙනවා යයි මෙනෙහි කළ යුතුය. දැවිල්ලක් ඇති වූ හෝ දැවෙනවා යයි කැසිල්ලක් නම් කැසෙනවා යයිද
සිය බසින් මෙනෙහි කළ යුතුය. අන්න જાතියෙන් භාවනාවේ යෙදෙනවා නම් ඔහු සිය බසින්ම මෙනෙහි කළ යුතුය. යම් යම් ආකාරයකින් දුක් වේදනාවක් දැනෙනම් ඒ ආකාරයෙන් මෙනෙහි කරනු මිස වේදනාවයයි කියා මෙනෙහි කිරීමක් සුදුසු නැත. ඒ කියන්නේ අර මෙතන කියන්නේ දැන් වේදනාව අපි සාමාන්‍ය එකේදී වේදනාව කිව්වේ අපිට දුක් වේදනාවටනේ. මට වේදනාවක් තියෙනවා කිව්වහම ඒ කියවෙන්නේ මොකද්ද? දුක් වේදනාවට. ඒ වුණාට භාවනාවේදී අපි වේදනාව පොදුවේනේ වේදනාව කියන එක අපි පොදු විඳීමක් විදිහටනේ ගන්නෙ මෙතෙන්දී. අන්න ඒක නිසා මේ කියන්නේ මේ වේදනාව විදිහට මෙනෙහි කරන එක සුදුසු නෑ කියලා. මෙනෙහි කළ යුතුය. මේ යම් යම් ආකාරයකින් දුක් වේදනාවක් දැනේ නම් ඒ ආකාරයෙන් මෙනෙහි කරනු මිස වේදනාවයයි කියා මෙනෙහි කිරීම සුදුසු නැත. වේදනාව යන මේ වචනය සුඛ දුක්ඛ උපේක්ෂා යන වේදනා තුනටම සාධාරණ වූ බැවිනි. එහෙම කියන්නේ මේ මෙතන කියන්නේ අර මෙතෙන්දී අපි වේදනාව කියලා ගන්න අර සුඛ දුක්ඛ උපේක්ෂා තුනටම වේදනාව කියලා තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා තමයි අපි වේදනාව අපි සාමාන්‍යයෙන් වේදනාව කියලා කියන්නේ දුක්ඛ වේදනාවට. ඒතර එහෙම මෙනෙහි කරන්න එපා කියලා මෙතන කියනවා. සිත නරක් වීමේ සිත දූෂ්‍ය වීමේ දොම්නසය තරහ වීමේ අසතුටු වීමේ ක්‍රෝධ කිරීමේ කෝප වීමේ සිත උණු වීමේ සිතේ දැවිල්ලය ශෝක කිරීමේ භය වීමේ සිත කලකිරීමේ සිත දුක් වීමේ යන මේ ආදී වශයෙන් සිතේ උපදන දුක් වේදනා සියල්ල දෝමනස්ස වේදනා නම් එයද සිත නරක් වෙනවා සිත නරක් වෙනවා යන ආදී වශයෙන් මෙනෙහි කළ යුතුය. ඒතර එතෙන්දී අර මේකේ කයට දැනෙන දුකක් සහ සිතට දැනෙන දුක අපි වචනෙන් කියනකොට දුක්ඛ කියලා කිව්වේ කයට දැනෙන දුක දෝමනස්සය කියලා කිව්වේ සිතට දැනෙන දුක. දැන් ඒක දැනීම අපි ඒ දැනෙනවා කියලා නිවැරදිව දැනගන්නවා. ඒ දැන ගැනීම දුක්ඛ වේදනාව. ඒ දෙකම එකට දැනගන්නවා. ඒතකොට ඒ කියන්නේ දැන් මේ භාවනාවේ දැන් ඊළඟට ගැඹුරට යනකොට තමයි මේවා ආයෙත් තව දුරටත් බෙදලා අපි මේ අපි වෙන නමාකාරය වේදනාවේ නමාකාරයක් ගැන අපි කිව්වා. ඒ නමාකාරය තව දුරටත් සියුම් අපි ඉස්සරහදී දැනගන්නවා. ඒක තමයි නමාකාරය. දැන් අපි මේ තුන්වෙනි එකට යනවා. දැන් ඔන්න සුඛ වේදනාව අපි දැනගත්තා. දුක්ඛ වේදනාව අපි දැනගත්තා. උපේක්ෂා වේදනාව. දුකකුත් නොවූ සැපයක් නොවූ අදුක්කම සුඛ නැමැති උපේක්ෂා වේදනා වනාහි භාවනා ඥාණයෙන් වටහා ගැනීම දැන ගැනීම ඊටා දුෂ්කරය. අවිද්‍යාවසේ ඊටා අප්‍රකට බැවිනි. දැන් අවිද්‍යාව මෝහය තියෙනකොට සමහරලාට මේ අපිට දැන් අපි දන්නනේ අකුසල් සිත් ගත්තාම ලෝභ සිත් සහ ද්වේෂ සිත් සාමාන්‍යයෙන් අපිට ඇති වෙන ලෝභය සහ ද්වේෂය ඇති වෙන වෙලාව අපිට අඳුර ගන්න කියන්නේ මේ වෙලාවේ ලෝභ සිතක් මේ වෙලාවේ ද්වේෂ සිතක් කියන එක අපිට අඳුර ගන්න පුළුවන් නේද? පුළුවන්. හැබැයි අපිට මෝහ සිත් අඳුර ගන්න පුළුවන්ද? මෝහ සිත් හරි අමාරුයි අඳුර ගන්න. අන්න ඒ වගේ එක තමයි මේ අවිද්‍යාව කිව්වේ ඒකනේ. එතකොට අවිද්‍යාවසේ ඊටා අප්‍රකට බැවිනි. පොතපත ඉගෙනීම අසා ගැනීම යන ආදී වශයෙන් ඇතිවන ශ්‍රුතමය ඥානයෙන් දැන ගැනීම නම් දුෂ්කර නොවේ. අවිද්‍යාවද ශ්‍රුතමය ඥානයට අප්‍රකට නොවේ. එහෙත් උපේක්ෂාව හා අවිද්‍යාව යන දෙකම භාවනාමය ඥාණයෙන් අල්වා ගැනීම ඊටා අමාරුවෙන් කළ යුතුය. දැන් මොකද්ද මේ කියන්නේ? බලමුයි. දුකකුත් නොවූ සැපයක් නොවූ අදුක්කම සුඛ නැමැති උපේක්ෂා වේදනා වනාහි භාවනා ඥාණයෙන් වටහා ගැනීම දැන ගැනීම ඊටා දුෂ්කරය. මේ අදුක්කම සුඛ කියන එක අපිට අල්ලගන්න ටිකක් අමාරුයි. සුඛ වේදනාව අල්ලගන්න ලේසි. දුක්ඛ වේදනාව අල්ලගන්න ලේසි. එතකොට මේ දෙක ලේසි. හැබැයි මේ අදුක්කම සුඛ කියන ওই දෙක මැද තියෙන එක හරි අමාරුයි අල්ලගන්න. මේක අදුක්කම සුඛයි කියලා අඳුර ගන්න හරි අමාරුයි. අන්න ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. අවිද්‍යාවසේ ඊටා අප්‍රකට බැවිනි. පොතපත ඉගෙනීම අසා ගැනීම යන ආදී වශයෙන් ඇතිවන ශ්‍රුතමය ඥාණයෙන් දැන ගැනීම නම් දුෂ්කර නොවේ. කියන්නේ මේ කියන්නේ දැන් පොතපතින් මේ දැනුමත් එක්ක මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි විදීම අදුක්කම සුඛ කියන එක අල්ලගන්න අමාරුයි. මේ දෙකක්නේ. පොතපතින් මොකද්ද මේ නිර්වචනය කරලා අපි මේක කියලා අඳුර ගන්නවා. එතකොට උපේක්ෂාව මෙන්න මෙහෙමයි කියලා අඳුර ගන්නවා. හැබැයි ඒක නෙවෙයිනේ භාවනාවේදී කරන්නේ අපි. මේ සත්‍ය වශයෙන් තියෙන එක අල්ල ගන්නවා, අඳුර ගන්න වෙනවා. නේද? අපි මේ දැන් කතා කරන්නේ අපි මේ ශ්‍රුතමය අපි මේ සාකච්ඡා කරන්නේ අපි මෙතනින් නිර්වචනයක් දීලා අපි මේක තමයි මේ කියලා අපි සාකච්ඡාවෙන් අපි දැනගන්නවා. සාකච්ඡා කළා පොතපතින් දැනගන්නවා. ඒක තමයි ශ්‍රුතමය ඥානයෙන් කියලා කිව්වේ.
පොතපතින් සහ ශ්‍රුතමේ ඥාන. ශ්‍රුතමේ කිව්වේ ඇහිලා දැනෙන එක. පොතපතින් අපි කියවලා දැනගන්නවා. ඉතින් එහෙම දැනගෙන මේ අවිද්‍යාවයි මේ කියන අවිද්‍යාවත් උපේක්ෂාවත් නැත්නම් අදුක්කම සුඛ වේදනාවත් එහෙම දැනගන්න පුළුවන් වුණාට අපි භාවනාවේදී ඒ මොහොතේ අදුක්කම සුඛ නැත්නම් උපේක්ෂාවක් වේදනාව උපේක්ෂා වේදනාවේ තියෙන කියලා අඳුරගන්න අමාරුයි කියන එකයි මේ කියන්නේ. හරි නේද? ඒ ප්‍රායෝගිකව අඳුරගන්න අමාරුයි කියන එක තමයි මේ කියන්නේ. අවිද්‍යාවද සුතමේ ඥානයට අප්‍රකට නොවේ. එතකොට එහෙත් උපේක්ෂාව හා අවිද්‍යාව යන දෙකම භාවනාමය ඥාණයෙන් අල්ලා ගැනීම ඉතා අමාරුවෙන් කළ යුතුයි. ඒක තමයි මේ කියන්නේ. පැහැදිලි නේද ඒක? මේ කියන එක පැහැදිලිනේ. ඒ කියන්නේ අපිට පොතපතින් මේක දැනගන්න පුළුවන් මොකද්ද අවිද්‍යාව කියන්නේ මොකද්ද මේ උපේක්ෂා වේදනාව කියන්නේ මොකද්ද කියලා පොතපතින් සහ අහලා දැනගන්න පුළුවන් කරුණු වශයෙන්. ඒක වෙන් කරගන්න පුළුවන්. හැබැයි භාවනාවේදී අපේ මේ දැනෙන්නේ දැන් උපේක්ෂා වේදනාවක්ය කියලා ඒ අවස්ථාවේදී අවබෝධ කර ගැනීම පහසු කියන එකයි මේ කියන්නේ. හරිනේ? ඒ බව අදුක්කම සුඛාපන උද්දීපන අන්ධකාරාව අවිභූතා ආදී වශයෙන් මෙතන පාලි කොටසක් තියෙනවා. අපි ඒක අටුවාවේ පැහැදිලි කරන කොටසක් තියෙනවා. ඒකේ අදහස අපි යමු. අදහසට සුඛ දුක්ඛ වේදනා දෙක ප්‍රකටය. ඒක හරි. සුඛ දුක්ඛ වේදනා දෙක ප්‍රකටය. ඒ නිසා ඒ දෙක පැහැදිලි ලෙස මෙනෙහි කළ හැකිය. උපේක්ෂා වේදනා වනායි අන්ධකාරයක් මෙන් අන්ධකාරයේ පවත්නා වස්තුවක් මෙන් අප්‍රකටය. ඒක හරි අමාරුයි. ටික වෙන් කරගන්න හරි අමාරුයි. අඳුර ගන්න හරි අමාරුයි. ඒ නිසා එය භාවනාමය ඥාණයෙන් දැන ගැනීම ඊට දුකසේ කල යුත්තකි. එහෙත් සුඛ දුක්ඛ වේදනා දෙක ඉවත්ව ගිය කල්ලි පහසු ගති අපහසු ගති දෙකින් තොර වූ මදහත් ගතිය වූ උපේක්ෂා වේදනාව මෘග පද වලංජන න්‍යායයෙන් මෙනෙහි කරන යෝගී පුද්ගලයා හට ප්‍රකට වන්නේය. එතකොට ඔන්න ඒකට න්‍යායක් කියනවා. මෙන්න මේ උපේක්ෂා වේදනාව හඳුනගන්න න්‍යායක්. කොහොමද අඳුරගන්නේ කියලා උපක්‍රමයක් නැත්තම් ඒක ක්‍රමයක් කියලා කියනවා. ඒක තමයි මෘග පදවලංජන න්‍යාය කියන්නේ. දඩයමින් ජීවත් වන මුව වැද්දා මුවෙකුගේ පා සලකුණු අනුව ඒ මුවා පසුපස එළවා යන කල්ලි විශාල ගල්තලාවක් දකින්නට ලැබී. එහි මේ පැත්තේ පාසලකුණු හා ගල්තලාවේ එහා පැත්තට ගොස් බැලූ විට ඒ පැත්තේ ඇති පාසලකුණු දැක ගල්තලාව උඩ පාසලකුණු නැතත් මුවා දුවගොස් ඇත්තේ මේ ගල්තලාවේ මේ අසවල් පෙදෙසින් යයි ණය වශයෙන් දැනගන්නේ. තේරෙනවද ඒක? ඒ කියන්නේ අපි ඊටු ටිකක් කියලා මේ පැත්තේ ඇති පාසලකුණු මෙන් සුඛ වේදනාවේ උප්පත්තිය ප්‍රකට වේ. එහා පැත්තේ ඇති පාසලකුණු මෙන් දුක්ඛ වේදනාවේ උප්පත්තිය ප්‍රකට වේ. මුවා මේ පැත්තෙන් නැගී මැදින් ගොස් එහා පැත්තෙන් බැස ගිය බව ණය වශයෙන් දැනගන්නාත් මෙන් සුඛ දුක්ඛ වේදනා දෙක ඉවත්ව ගිය කල්ලි පහසු අපහසු ගති දෙකින් තොර වූ මදහත් ආකාරයෙන් පවත්නා වේදනාව උපේක්ෂා වේදනාවයි මෘග පදවලංජන න්‍යායයෙන් ගෙන මෙනෙහි කරන යෝගාවචරයාට උපේක්ෂා වේදනාව ප්‍රකට වන්නේ යයි කීය. තේරෙනවද ඒක? ඒ කියන්නේ මෙන්න මේක. මේ න්‍යායක් කියනවා අපිට මෙන්න මේක තේරුම් ගන්න. මොකද්ද? දැන් ඔන්න මේ මුව වැද්දෙක් ඉන්නවා. මුවා වැද්දා කියන්නේ මුවා පස්සෙන් මේ වැද්දා දුවනවා මේ මුවා අල්ල ගන්න. යනකොට ඔන්න ගල්තලාවක් තියෙනවා. එතකොට මෙන්න මෙහි ඉඳන් මුවා ඇවිදගෙන එනවා. දුවගෙන එනකොට පාසලකුණු තියෙනවා මේ මුවාගේ. මෙයා මොකද කරේ? මෙතනින් එහාට මේ මුවා ගිහිල්ලා මේ පැත්තේ තැනකින් යනවා යාට. හරිද? නැත්නම් අපි ඔක උඩින් බලන ආකාරයේ අනිත් මම හිතන්නේ එතකොට පහසු වෙයි. ඔන්න මේ උඩින් බලන විදිය උඩින් පේන විදිය මේ ගල්තලාව මෙහි ඉඳන් එනවා අර මුවා දුවගෙන එනවා මේ පැත්තෙන්. එයාගේ පාසලකුණු තමයි මේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මෙයා මේ මුව වැද්දා මේ
පන්නගෙන එනවා. දැන් මේ මුවා අල්ල ගන්න එන්නේ. මුවා අල්ල ගන්න එනකොට මේ මුවා මෙහෙම ගිහිල්ල ඉවරලා මෙතනින් මේ ගල්තලාවේ සලකුණු තියෙනවද? පාසලකුණු නෑනේ. ගල්තලාවේ පාසලකුණු පවිතෙන් නෑනේ. ඊට පස්සේ මෙයා මෙතනින් මේ ගල්තලාවෙන් ගිහිල්ලා මෙහෙ ගියා. ඒතර දැන් බැද්ද කොහොමද හොයාගන්නේ? දැන් මෙතනින් එහාට දැන් හොයාගන්න බෑ කොහෙද ගියේ කියලා. මුවා හොයාගන්න බෑ. මොකද කරන්නේ බැද්දා? මොකද කරන්නේ? ඔව් මෙහා පැත්තට ගිහිල්ලා වැද්ද මොකද කරන්නේ? බලනවා කොහෙන්ද මේ හරියේ හොයලා බලනවා සලකුණු පාසලකුණු කොහෙද තියෙන්නේ කියලා හොයලා බලනවා. හොයලා බලලා අන්න ඊට පස්සේ එහා ගියපු පාර හොයාගන්නවා. හරිද? ඒ වගේ මේක සුඛ වේදනාව කියලා ගත්තොත් මේ ටික සුඛ වේදනාව. සුඛ. මේක මොකද්ද? දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාව. මේ දෙක අතර නේද තියෙන උපේක්ෂාව. උපේක්ෂාව පැහැදිලි නෑ. හැබැයි සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි පැහැදිලි. අර පාසලකුණු වගේ. මුවාගේ පාසලකුණු වගේ සුඛ වේදනාවක් තියෙනවා පාසලකුණු. දුක්ඛ වේදනාවත් පාසලකුණු තියෙනවා. අන්න ඒ දෙක අතරේ තියෙන මෙතන නැති වුණත් මේකත් නෑ කියලා අඳුර ගැනීමෙන් මෙන්න මේ උපේක්ෂාව අඳුර ගන්නවා. පුළුවන් නේද කරන්න? තේරුණාද? මෙන්න මේකට තමයි න්‍යාය. මේක තමයි මෘග පදවලංජන න්‍යාය. මෘග කියලා කිව්වේ මුවා. පද කියලා කිව්වේ පාද. ඒතර පාද මුවාගේ පාද ලාංඡනය. පාද ලාංඡනය අනුව ඒකෙන් ඇති වුණ න්‍යාය. න්‍යාය නෙමෙයි කියන්නේ. හරි නේද? දැන් මෙයා යනකොට මේක අඳුරගත්ත අර මුවා වැද්ද මේක අඳුරගත්තා වගේ එතනින් එහාට යන කතාවක් අපිට ඕනේ නැහැ. මෙතන මේ ටිකනේ අඳුර ගන්න ඕන දැන්. එතනින් මුවා කොහෙ ගියාද ඒ කතාව අපිට ඕනේ නැහැ. යා මුවා මැරුවද නැද්ද කියලා ඒව ඕනේ නැහැ අපිට. හරිද? දැන් කෙනෙක් සමාජයට හොයන්නේ මෙතනින් එහාට යන කතාව තමයි හොයන්න ගන්නෙ. මෙතනින් මොකක්ද උනේ කියලා තමයි හොයන්න ගන්නෙ. මොකද අපිට කතාවනේ වැදගත්. අපි ප්‍රියයිනේ හරි කතාවට. එතනින් එහාට සිද්ධිය ගැන තමයි හිතන්නේ. ඒකනේ මෙතන අපිට අදාළ කොටස. අපිට අදාළ කොටස මෙන්න මෙතන කෑල්ල. මෙතන කොටස. හරි නේද? අපිට මෙතනින් එහාට මොකක් වුණාද කියලා වැඩක් නැහැ. හරිද? දැන් මෙතන මෙන්න මේක අඳුරගන්න එක අඳුරගන්නේ කොහොමද? මෙන්න මේ පාද ලාංඡන ටිකයි මේ පාද ලාංඡන ටිකයි අණුව නැත්නම් පාද ලාංඡන කිව්වේ මොකද්ද මේ? මේ සුඛ වේදනාවයි මේ දුක්ඛ වේදනාවයි අතරමැදි තියෙන එක තමයි මේකත් නැත්තම් මොකද්ද තියෙන්නේ? උපේක්ෂාව. හරි නේද? මේකත් අරකයි මේකයි දෙකම නැත්තම් තියෙන්නේ උපේක්ෂාව. අන්න එහෙම තමයි අපි උපේක්ෂාව අඳුරගන්නේ. ඒක තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙත් විදර්ශනා අරමුණ මෙනෙහි කරද්දී මුවාගේ පාසලකුණු ගැන කල්පනා කරමින් සිටිය යුතු නොවේ. මෙතැන්හි උපේක්ෂාව අප්‍රකටය. මෙනෙහි කිරීම දුෂ්කරය යන කියවන ආදිකම්මික මන්ද ප්‍රඥ යෝගී පුද්ගලයා සඳහා කියන ලදී. ඒ කියන්නේ බලව විපස්සනා ඇති මන්ද ප්‍රඥ යෝගී පුද්ගලයා සහ තික්ක ප්‍රඥ යෝගී පුද්ගලයාට උපේක්ෂා අරුමුඛ කර මෙනෙහි කිරීම දුෂ්කර නොවේ. ඒ කියන්නේ මෙතන මේ කියනවා දැන් ඔන්න යෝගාවචරය 3 දෙනෙක් ගැන කියනවා. කවුද 3 දෙනා? එක්කෙනෙක් ආදිකාම්මික මන්ද පඤ්ඤ යෝගී පුද්ගලයා. දෙවෙනි එක්කෙනා බලවත් විපස්සනා ඇති මන්ද ප්‍රඥ පුද්ගලයා. ඒ කියන්නේ පටන් ගන්න පුද්ගලයා මන්ද ප්‍රඥ ඊළඟට විපස්සනාව දියුණු කරගත් මන්ද ප්‍රඥා ඇති පුද්ගලයා. හරිද? ඊළඟට තික්ක ප්‍රඥා කිව්වේ උසස් ප්‍රඥාවක් ඇති යෝගී පුද්ගලයා. හරි නේද? 3 දෙනා කවුද? ආදිකම්මික කිව්වේ ආරම්භක. ආදිකම්මික ආරම්භක කියන්නේ භාවනා කලින් කරලා නැති කෙනා. එයාට පුරුදු නෑනේ දැන් මේක අඳුර ගන්න. හරිද? ඒක නිසා දැන් ආදිකම්මික කිව්වේ ආදිකම්මික මන්ද පඤ්ඤ. ඊට පස්සේ බලවත් විපස්සනා ඇති
මන්ද පඤ්ඤ. ඊට පස්සේ තික්ක පඤ්ඤ. ඔව්. තීක්ෂණ ප්‍රඥා තික්ත පඤ්ඤ කිව්වේ තීක්ෂණ ප්‍රඥා ඇති කෙනාට මේක අඳුර ගන්න අමාරුද? නැහැ. එයාට ප්‍රශ්නයක් නැහැ. බලවත් විපස්සනා. ඒ කියන්නේ බලවත් විපස්සනා කියන්නේ මෙයා මේ යෝගී පුද්ගලයා මේ යෝගියා විපස්සනාව කරලා දැන් පුහුණුවක් තියෙන කෙනෙක්. හැබැයි මන්ද ප්‍රඥායි. මේ දෙන්නම මන්ද ප්‍රඥාව අඩුවෙන් ඇති කෙනා. හැබැයි මෙයාට ප්‍රශ්නයක් නැහැ කොහොමත්. මේ දෙන්නගෙන් මෙයා කලින් භාවනා කරලා පුරුද්ද තියෙනවා. පුරුද්ද තියෙන නිසා එයාට උපේක්ෂා වේදනා අඳුර ගන්න පහසුයි. එයාටත් ප්‍රශ්නයක් නැහැ. මෙයාටත් ප්‍රශ්නයක් නැහැ. මෙයාටත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙයාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ආදිකම්මික පුද්ගලයාට. ඒතර ආදිකම්මික පුද්ගලයාට තමයි මේ ප්‍රශ්නේ. අන්න එයා තමයි අර මෘග පද වලංචන න්‍යාය අනුව මේ උපේක්ෂා වේදනාව හඳුර ගන්න ඕන. අන්න එයාට තමයි මේක වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඊතුරු ටික පාලිය කියනවා සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි इति පජානාති. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමි इति පජානාති. දැන් ඔන්න ඊතුරු වේදනා ටික ඔන්න පැහැදිලි කරනවා. අපි කියව වේදනා කීයක් තියෙනවද? 9 ආකාරයක් තියෙනවා. ආකාර 9ක් තියෙනවා වේදනාවේ. එතකොට දැන් අපි කලින් 3ක් විදියට ඉගෙන ගත්තා. ඊට පස්සේ 5ක් විදියට ඉගෙන ගත්තා. නමුත් සතිපට්ඨානේ 9ක් විදියට මේක පැහැදිලි කරන්නේ. ඒතර ඒකේ පැහැදිලි කරන කොහොමද? දැන් අර තුනම ආයි දෙකට බෙදෙනවා. හරිද? තුන මොකද්ද කිව්වේ? සුඛ වේදනාවත්, දුක්ඛ වේදනාවත්, අදුක්ඛම සුඛ නැත්නම් උපේක්ෂා වේදනාවත් දෙකට බෙදි යනවා. කොහොමද දෙකට බෙදෙන්නේ? ඒ තමයි නමේ හැදුණු විදිහ අපි දැනගන්න ඕන. දැන් මොකද්ද සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඔහොමනේ තුන ආවේ. ඊට පස්සේ මේක දෙකට බෙදෙනවා සාමිස නිරාමිස. මේකත් දෙකට බෙදෙනවා සාමිස නිරාමිස. මේකත් දෙකට බෙදෙනවා සාමිස නිරාමිස. හරිද? ඊට පස්සේ මේක ඉස්සෙල්ලා පළවෙනි මට්ටමේදී අපි මොකද කරන්නේ? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා මෙනෙහි කරනවා. ඒ වේදනාව අඳුර ගන්නවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? සුඛ ගත්තාම සාමිස සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. නිරාමිස සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. දුක්ඛ වේදනාව සාමිස දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. නිරාමිස දුක්ඛ වේදනාවක් වෙන්න පුළුවන්. අදුක්ඛම සුඛයත් සාමිස මේ අදුක්ඛම සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. ඒතකොට පළවෙනි මට්ටමේදී අපි සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ විතරයි මෙනෙහි කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක සාමිස නම් සාමිසයි කියලා දැනගන්නවා. නිරාමිස නම් නිරාමිසයි කියලා දැනගන්නවා. දුක්ඛත් එහෙමයි. ඒ දුක්ඛ වේදනාව සාමිස නම් සාමිසයි කියලා දැනගන්නවා. නිරාමිස නම් නිරාමිසයි කියලා දැනගන්නවා. ඒ අදුක්ඛම සුඛ වේදනාව සාමිස නම් සාමිස අදුක්ඛම සුඛ වේදනාවක් කියලා දැනගන්නවා. නිරාමිස නම් නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් කියලා දැනගන්න. එතකොට 2යි 4යි 6යි 3යි 9යි. අන්න ඒ විදිහට තමයි වේදනා 9 ආවේ. හරිද? එතකොට අපි සාමිස සුඛ වේදනාවට යනවා. එතකොට ඒකේ අර පාලිය අපි කිව්වා සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි පජානාති නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමි इति පජානාති. එතකොට ඒකද කියන්නේ සුඛ වේදනාව සාමිස සහ නිරාමිස ආකාරයේ මෙනෙහි කරන ආකාරය තමයි මේ පාලියෙන් කිව්වේ. ඒකේ කෙටි අදහස කියනවා පංචකාම රස ආස්වාදය හා සම්බන්ධ වූ සාමිත සුඛ වේදනා විදිමින් සිටියේදී
කාම රසය සම්බන්ධ සාමිස සුඛ වේදනා විඳිමියයි දැනගනි. පංචකාම රස ආස්වාදය හා සම්බන්ධ නො වූ නිරාමිස සුඛ වේදනාව විඳිමින් සිටියදී කාම රසය සම්බන්ධ නො වූ නිරාමිස සුඛ වේදනා විඳිමි දැනගනි. එතකොට සාමිස කිව්වේ පංචකාම රස ආස්වාදය හා සම්බන්ධ වූ සාමිස සුඛ වේදනාව. එතකොට අනිත් එක තමයි නිරාමිස කිව්වේ මොකද්ද? පංචකාම රස ආස්වාදය හා සම්බන්ධ නො වූ නිරාමිස සුඛ වේදනාව. හරිද? දැන් මේක දැන් අනිත් පොතේ මේ ග්‍රන්ථයේ පැහැදිලි කරලා දිනේ පොඩ්ඩක් ඊට වඩා වෙනස් විදිහට අපි ඒකත් තේරුම් ගමු. ඒක මම හිතන්නේ වඩා තේරෙනවා අපිට. මේ කියන්නේ මේ ලබුගම ශ්‍රී ලංකානන්ද නාහිමියන් විසින් සම්පාදිත මහා සතිපට්ඨාන සූත්‍ර වර්ණාව කියන ග්‍රන්ථයේ දැන් මේකේ අර ඒ වේදනා ටික වෙනම කියමු අපි පොඩ්ඩක් ඒක බලමු. ඒක වැදගත්. ඒකේ තියෙන 165 වෙනි පිටුවේ තියෙනවා පළවෙනි එක කායික වූ හෝ චේතසික වූ හෝ සුඛ වේදනාවක් විඳින්නේ නම් මම මෙබඳු සුඛ වේදනාවක් විඳිමි දැනගනි. ඒක තමයි පළවෙනි සුඛ වේදනාව නැත්නම් සුඛ වේදනාව. දෙවෙනි එක කායික වූ හෝ චේතසික වූ හෝ දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳිමි කියා දැනගනි. මේ දෙවෙනි එක. දුක්ඛ වේදනාව. ඊළඟට කායික වූ හෝ චේතසික වූ හෝ උපේක්ෂා වේදනාවක් විඳින්නේ උපේක්ෂා වේදනාවක් විඳිමි දැනගනි. ඒක උපේක්ෂා වේදනා දුක්ඛම සුඛ කියන එක. හතරවෙනි එක පංචකාම ගුණාමිෂ නිස්ෘත වූ සවැදෑරුම් ගේහසිත සොම්නස් වේදනාවක් හෝ විඳින්නේ සාමිස සුඛ වේදනාවක් විඳිමි කියාද. අන්න ඒක තමයි දැන් අපි කතා කරේ. ඒතර ඒක තමයි පංචකාම ගුණාමිස. පංචකාම ගුණයන්. ඒ කියන්නේ මේ කාමයන් විඳිමින් ඒවා ආව ආස්වාද ලැබමින් කියන එක තමයි මේ කිව්ව සාමිස කියලා කිව්වේ. ඊළඟ නිරාමිස වූ හේවත් නයිස්ක්‍රම්ම නිශ්චිත. අන්න නයිස්ක්‍රම්ම කියන්නේ මොකද්ද? නික්මීම. ඒ කියන්නේ අර පංචකාමයෙන් ඉවත් වීමෙන් නික්මීමෙන් ලැබෙන සුවය. ඒක හරියට අර අපි ඒක විඳින දවස් කවදද? සමාදන් වෙච්ච දවස. දැන් සමාදන් වෙන දවසටත් අපි සතුටින් නේද ඉන්නේ? ඒ සතුට මොකද්ද? ඒක නිරාමිස සතුට. ඒක තමයි සීලයෙන් අපිට ලැබෙන්නේ. හරි නේද? හරි නේද? දැන් අපි කෑම කාලා සතුටක් විඳිනවා. නේද? එතකොට මේ නෑ බණහන ඉන්නේ අනිත් පැත්තට එන්නේ නිරාමිස. දැන් ඒ නිරාමිස සුඛය වෙනුවෙන් ඈ එතන මෙහෙමයි දැන් එතෙන්දී ඉතින් දැන් මෙතෙන්දී මෙහෙමයි මේක වෙන් කරගන්න ඕන සාමිස සහ නිරාමිස සුඛය. අපි ඒක නෙමෙයි වෙන් කරන්න උත්සාහ කරන්නේ. සාමිස සහ නිරාමිස. එතකොට මේක අදුක් මම මේක පොත ගත්තේ අර මොකද්ද මේ නයිස්ක්‍රම්ම කියන වචනේ මම හිතන්නේ එතන තිබුණා නම් අපිට පැහැදිලි වෙනවා මෙතන. තේරුණා නේද? මම මේ කිව්වේ දැන් අපි මේ සාමිස දුකයි සාමිස සුඛයයි නිරාමිස සුඛයයි වෙන් කරගන්න සාමිස සුඛය කියලා කිව්වේ සාමිස සුඛය කිව්වේ මේ පංචින්ද්‍රියන් පිනවීමෙන් ලැබෙන සතුට සැප. ඒක තමයි සාමිච්ච සුඛය කියලා කිව්වේ. දැන් ඒක අපිට අඳුර ගන්න පුළුවන් නේ. දැන් ආහාරයක් ගත්තලා රස විඳුනහම මොකද්ද මේ? සාමිච්චයි. ඊළඟට ඇහෙන් රූපයක් දැකලා සතුටක් වෙනවා නම් ඒක මොකද්ද? සාමිසයි. ඒව සාමිස. ඉන්ද්‍රියන් පහ පිනවීම. සාමිසයි. එතකොට නිරාමිස සුඛ කියලා කිව්වේ මොකද්ද?
මේ පංචකාමයේ තියෙන දේවල් වලින් මිදීමෙන් එන සතුට. එහෙම සතුටක් ලැබෙනවද? ලැබෙනවා. ඒක තමයි අපි සිල් ගත්තට පස්සේ දවසට අපි ලැබෙන්නේ අර ඒ සුඛයෙන් වෙන් වෙලා වෙනවා. අපි පහසු මේ පුටු එහෙම අපි ඇඳ ඒව පාවිච්චි කරන්නේ නැහැ. බිම් වල අපි ඒකේ සතුටක් ලබන. අන්න ඒක නිර්ආමිසයි. ඒතර මේ දෙක වෙන් කරලා අඳුර ගන්න හරි වටිනවා. වැදගත්. අපි බලමු. තමාට උවමනා කරන, එතකොට මේ සාමිස සුඛය ගැන කියනවා. සාමිස සුඛය තමාට උවමනා කරන, තමා ආදරය කරන, තමා සතුටු කරවන අඹුසැමි දූ පුතුන් ඇඳුම් පැළඳුම් කෑම් බීම් රන් රිදී මුතු මැණික් ඇත්තස් එළහරක් මීහරක් යන මේ ආදී බාහිර වස්තුද තමාගේ ශරීරයේම ඇතුළත් රූපය චක්කු විඥාන සුඛ වේදනා සිහිනුවන ආදී අභ්‍යන්තර වස්තුද නිසා ඇතිවන සතුට හෝ සොම්නස සාමිස සුඛයයි. අන්න ඒක සාමිස සුඛයයි. ඒක අපිට පැහැදිලිනේ තේරෙන්න ඕනේ. ඊයටම ගේහසිත සෝමනස්සයයිද කියනු ලැබේ. ගේහසිත සෝමනස්සය කිව්වෙත් අන්න ඒකටම තමයි. එනම් කාම රසය ඇසුරු කරන එය පදිංචිව සිටින ගෙයක් වැනි. අන්න ඒක හින්දා තමයි මේ කාම රසය ඇසුරු කරන එය පදිංචිව සිටින ගෙයක් වැනි. නිසා තමයි ගේහසිත කියලා කිව්වේ. වැනි සතුට සෝමනස්සය සන්තෝෂය. අන්න ඒක තමයි ගේහසිත සෝමනස්සය කියලා කිව්වේ. ඒතර ඒක අපිට පැහැදිලි. මේ සාමිස සුඛය වනාහි ලස්සන සිත් ඇත ගන්නා ඔවුනොවුන් ප්‍රිය කරන වර්ණයේ හේතු කොටගෙන අඹුසැමි ආදී කාම වස්තුන් කෙරෙහි සතුටු වන කල්ලි රූපාරම්මණය අරමුණු කොට පවත්නේය. සිත පුබුදු කරවන, සිත නලවන මිහිරි වචන ආදී ඇසීම හේතු කොටගෙන අඹුසැමි ආදී කාම වස්තුන් කෙරෙහි සතුරු වන කල්ලි ශබ්ද අරමුණු. දැන් ඉස්සෙල්ලගේ රූප අරමුණු, දැන් මේ කිව්වේ ශබ්ද අරමුණු. අරමුණු ආදී අරමුණු කොට පවත්නේය. දැන් මෙකල්ලි මෙබඳු ගුණ කාම ගුණ වස්තුන්ගෙන් යුක්තව සිටීම නිසා ඉක්ම ගිය අතීතයේ භුක්ති විඳින ලද කාම ගුණ වස්තුන් මතක් වීම නිසාද සතුට හෝ සොම්නස උපදී. ඒතර සිතට මතක් වෙලත් අපිට සතුටක් එන්න පුළුවන්. එවැනි සතුටක් සොම්නසක් ඉපිද පවත්නා කල්ලි සතුටි කියා මෙනෙහි කරමින් එය දැනගත යුතුය. ඒ සඳහා සාමිසං වා සුඛං වේදනං වේදියමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමි ඉති පජානාතියයි පදාලසේක. එතකොට අපි ඉස්සෙල්ලා සුඛ වේදනාවේ එහෙම මේක සාමිසයි නිරාමිසයි කියලා වෙන් කළ අඳුරගත්තද? නෑ. ඒකෙදි වෙන් කළ අඳුරගත්තේ නෑ. අපි මොකද මේක සුඛ වේදනාවක් කියලා විතරක් අඳුරගත්තා. දැන් මෙතෙන්දි මොකද කරන්නේ? දැන් ඒක ඉස්සෙල්ලා අඳුරගෙන ඊට පස්සේ ඒක ගැඹුරට යනවා. මේක මොකද්ද මේ සාමිසද නිරාමිසද කියලා වෙන් කළා අඳුර ගන්නවා. එතකොට සාමිසයි කියලා හරි නිරාමිසයි කියලා හරි වෙන් කළා අඳුරගත්තාම අන්න ඊළඟ පියවරට අපි ගියා. හරි නේද? හරි නේද? පළවෙනි පියවරේදී මොකද කරේ? පළවෙනි එකේ සුඛද දුක්ඛද උපේක්ෂාද කියලා අඳුරගත්තා. ඊට පස්සේ ඒක තවදුරටත් යනවා මේක මේ සුඛය සාමිසයි නැත්නම් මේ සුඛය නිරාමිසයි. මේ දුක්ඛය සාමිසයි නැත්නම් මේ දුක්ඛය නිරාමිසයි. මේ අදුක්කම සුඛය සාමිසයි මේ අදුක්කම සුඛය නිරාමිසයි කියලා අඳුරගන්න. අන්න ඒක තමයි ඊළඟ පියවරේදී අපි මේ වේදනානුපස්සනාවේදී කරන්නේ. හරි. එතකොට හරි. එතකොට අපි ওই සාමිස සුඛය දැන් අපි තේරුම් ගත්තා. ඊට පස්සේ නිරාමිස සුඛය. සදොරට වැටහි එන තාක් සවැදෑරුම් අරමුණු නොකඩවා මෙනෙහි කරන තැනැත්තාහට ඥානය මේරු කල්ලි ඒ සවැදෑරුම් ආරම්මණයන්ගේ ඇතිවීම හා නැතිවීම ප්‍රත්‍යක්ෂ කොට දැනගත හැකි වන්නේය. ඒ ආරම්මණයන්ගේ නිත්‍ය නොවන ආකාරයද දැනගත හැකි වන්නේය. එකල්ලි දක්නා ලද වර්තමාන අරමුණ සහ සසඳා බලා පෙර හමු වූ විරු අතීත අරමුණු සයද අනිත්‍ය වූ දුක් වූ පෙරලෙන ස්වභාව ඇත්තෝ ඌවා යයි දැනගත හැකි වෙයි. මෙසේ දැනගත් තැනැත්තාහට දැනගැනීමක් පාසා සතුට විය හැකිය. මෙකී සතුට හෝ සොම්නස නිරාමිස සුඛ නම් වේ.
අපි නැවතත් බලමු. සදොරට වැටහි එන තාක් සවැදෑරුම් අරමුණු. ඒ කියන්නේ මේ සය වූ දොර. දොරවල් සය මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. මනස කිව්වේ සිත. මේ මොකද්ද? මේ මනෝවිඤ්ඤාණය නේ මනෝද්වාරය නැත්තම් චක්කුද්වාරය ශ්‍රෝතද්වාරය ගාහනද්වාරය ජීවද්වාරය කායද්වාරය සහ මනෝද්වාරය ద్వාර පහනේ දොරවල් 6නේ දොරවල් 6 සදොර කිව්වේ ඒක වැටහි එන තාක් සවැදෑරුම් අරමුණු මොනවද ඒවට එන්නේ අරමුණු වර්ග 6ක් නොකඩවා මෙනෙහි කරන තැනත් ඒන අරමුණු ගැන අපි නොකඩවා මෙනෙහි කරනවා. තැනත්තාහට ඥානය මේරු කල්ලි. ඊට පස්සේ ඒවා මෙනෙහි කරනකොට අපි ඥානය මෝරනවා. කල්ලි ඒ සවැදෑරුම් ආරම්භණයන්ගේ ඇතිවීම හා නැතිවීම. ඒ අරමුණු ඇති වෙනවා නැති වෙනවා. නැතිවීම ප්‍රත්‍යක්ෂ කොට දැනගත හැකි වන්නේ. ඒ ආරම්භණයන්ගේ නিত্য නොවන ආකාරයද දැනගත හැකි වන්නේ. ඒව නিত্য නොවන බවත් දැනගන්නවා. එකල්ලි දක්නා ලද වර්තමාන අරමුණ හා සසඳා බලා. වර්තමාන අරමුණ හා සසඳා බලා පෙර හමු වූ විරු අතීත අරමුණ සයද අනිත්‍ය වූ දුක්ඛ වූ පෙරළන ස්වභාව ඇත්තෝ වූවාහු යයි දැනගත හැකි වෙයි. කලින් ඒවත් අපි ඇති වෙලා නැති වෙලා ගියා කියලා දැනගන්නවා. මෙසේ දැනගත් තැනැත්තාහට දැනගැනීමක් පාසා සතුටු විය හැකිය. එහෙම නැති වෙනවයි කියලා දැනගලා සතුටු වෙනවා. මෙකී සතුට හෝ සොම්නස නිරාමිස සුඛ නම් වේ. එයම කාම ගුණ රසාස්වාදය හා සම්බන්ධ නොවූ විදර්ශනාව හා සම්බන්ධ වූ සුඛයයි. එයට නෙක්ඛම්ම මස්සිත සෝමනස්සයයි කියනු ලැබේ. නෙක්ඛම්ම සිත සෝමනස්සයයි කියනු ලැබේ. එනම් කාමයෙන් නික්වීම නිසා ඇතිවන සොම්නසයයි සතුටයයි. මෙතන අර පැහැදිලි කිරීමේදී පොඩි හරියටම ඒ කියන එක කියවුන්නේ නැහැ කියලා වගේ තේරෙන්නේ. ඒතර කොහොම හරි දැන් ඔතෙන්දි වෙන්නේ නිරාමිස කිව්වේ නෙක්ඛම්මසිත සෝමනස්සේ. ඒ කිව්වේ නික්මීම නිසා එන සතුට. දැන් ඒකනේ කිව්වේ දැන් ඉන්ද්‍රිය සයදොර පිනවීම නිසා එන සතුට ඒක එකක්. ඒක සාමිස සුඛය. එතකොට ඒ වයින් නික්මීමේ ඒ පිනවීමෙන් නික්වීමෙන් පිනවීමෙන් ඉවත් වීමෙන් උත් සතුටක් එනවා නේද? දැන් මෙච්චර මේ එක නෙමෙයි කියන්න දැන් ඒකෙන් නික්ුණා කියලා සතුටක් දැනෙනව නේද? එතකොට අපි එහෙම නික්මිලා ඉන්න වෙලාවක අපි මෙනෙහි කරනවා දැන් මම නික්මිනා ඉන්නේ. ඉඳීමෙන් මට දැනෙනවා දැන් සතුටක්. ඒ සතුට මොකද්ද? නිරාමිස සුඛයක් කියලා දැනගන්න. දැන් පැහැදිලිනේ. මෙතන මේ කියන කතාව පොඩ්ඩක් ගැටලු සහගතයි වගේ. දැන් මේක අපිට වෙන් කරගන්න පුළුවන් නේ. දැන් ඔන්න අපි ඉන්නවා අපි කොයි වෙලාවටද ඔක දැනෙන්නේ අපි මොන වෙලාවටද? අපි සිල් සමාදන් වෙලා ඉන්නකොට නැත්තම් අපි දැන් මේ වෙලාවේ වුණත් අපි ඉන්නේ දැන් මේ නිරාමිස සුඛයක් අරමුණු කරගෙනනේ ආවෙනේ. නැත්තම් අපිට මේ සාමිස සුඛයක් නම් අපිට මේ වෙලාවේ ගෙදර ඉන්න තිබුණා නේ. ගෙදර ඉඳලා ඒ සුඛය විඳ ගන්න තිබුණා. දැන් මේ වෙලාවේ මෙතෙන්ට ආවේ ඇයි? මේ නිරාමිස සුඛය සඳහා ආවේ. නේද? මෙතෙන්ට ආවේ නිරාමිස සුඛය අරමුණු කරගෙන. එතකොට ඒක දැන් මේ වෙලාවේ ඉන්නේ මේ නිරාමිස සුඛයකේ කියලා හරියට අඳුර ගන්නවා ඒක. නේද? මේකේ තියෙන මේකේ කියන්නේ ඒ වෙලේ අපි අඳුර ගන්න මේ ඒකෙන් නික්මෙන අවස්ථාවේ ඒක දැනෙනවා කියන කතාවක් මේක කියවෙනවා. ඒක නෙමෙයි ඇත්තටම අපිට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට අපි නිරාමිස සුඛයක් විඳින අවස්ථාවක අපි පැහැදිලිව දැනගන්නවා මේක නිරාමිස සුඛයක් කියලා. නිරාමිස සුඛය කිව්වේ මොකද්ද? අර සයදොර පිනවීමෙන් ඉවත් වෙලා ඉන්නවා අපි. අර සයදොර පිනවීමෙන් ඉවත් වීමෙන් ලැබෙන සුඛයක් විඳිනවා එකෙන්. ඒ සුඛය සතුටක් කියලා අඳුරගෙන අපි ඒක නිරාමිස සුඛය කියලා දැනගන්නවා. දැනගෙන ඉන්නවා. දැනගෙන වාසය කරනවා. අන්න ඒක තමයි මේ කියන නිරාමිස සුඛය කියලා කිව්වේ. පැහැදිලිනේ? එක හරි.
ඒතර ඒක තමයි අපි මම කිව්වේ අර මේකේ පොඩ්ඩක් මම අර මේ පොත ගත්තෙත් ඒකයි. දැන් මේක අපි හයම අපි මේක කියන විදිහට බලමු. ඒ පළවෙනි එක තමයි කායික හෝ චෛතසික හෝ ඒ කියන්නේ කායික හෝ මේ චෛතසික කියලා කිව්වේ මේ කායික හෝ මානසික කියලා කියන්න පුළුවන්. නැත්නම් සිතට දැනෙන, කයට දැනෙන සහ සිතට දැනෙන. චේතසික කිව්වේ සිතට දැනෙන කියන එක. කයට දැනෙන සහ සිතට දැනෙන. චේතසික කිව්වේ සිතට දැනෙන. ඒතර කායික හෝ චේතසික හෝ සුව වේදනාවක් විඳින්නේ මම මෙබඳු සුව වේදනාවක් විඳිමි දැනගනි. ඒක ඇතුලේ ඇත්තටම තියෙන අර දෙකමනේ. දෙකම තියෙනෝනේ. මොකද්ද? සාමිස, නිරාමිස දෙකම ඒක ඇතුලේ තියෙනවා. අපි ඒක වෙන් කළ අඳුරගත්තේ නැහැ. දැන් ওই දෙකෙන් එකක් නේ වෙන්න පුළුවන්. සුඛ වේදනාවක් නම් එක සාමිසයි, එක නැත්තම් නිරාමිසයි. ওই දෙකේ එකක් නේ. හරි නේද ඒක? ওই දෙකේ එකක්. හැබැයි ওই දෙකම වෙන් කළ අපි නිරාමිසයි සාමිසයි කියලා වෙනස අඳුර වෙන වෙන් කළ අඳුරගත්තේ නැහැ. ඒක සුඛයක් කියලා අඳුරගත්තා. හරි නේද? අපි මුල මට්ටමේදී සුඛයක් කියලා අඳුරගත්තා. ඒක සාමිසයිද නිරාමිසයිද කියලා අඳුරගත්තේ නැහැ. ඒක පළවෙනි එක. දෙවෙනි එක කායික හෝ චෛතසික වූ දුක් වේදනාවක් විඳින්නේ දුක් වේදනාවක් විඳිමි කියලා අඳුර ගන්න ඕන. දුකක් දැනුණා කියලා දැනගත්තා. ඒක සාමිසයිද නිරාමිසයිද කියලා අඳුරගත්තේ නැහැ තාම. තුන්වෙනි එක කායික හෝ චෛතසික හෝ උපේක්ෂා වේදනාවක් විඳින්නේ උපේක්ෂා වේදනාවක් විඳිමි කියලා දැනගන්න. තුන්වෙනි එකේදී මොකද වෙන්නේ? කයට හෝ සිතට දැනෙන උපේක්ෂා වේදනාවයි කියලා අඳුර ගන්නවා. හැබැයි ඒක සාමිසද නිරාමිසද කියලා අඳුරගත්තේ නැහැ. ඒ තුන්වෙනි එක. හතරවෙනි එක පංචකාම ගුණාමිස නිෂ්ඨිත වූ සවදෑරුම් ගේහසිත සොම්නස් වේදනාවක් හෝ විඳින්නේ සාමිස සුඛ වේදනාවක් විඳිමි කියා අඳුන. සාමිස අන්න එතෙන්දී අපි ඊට පස්සේ මොකද්ද? මේක සුඛ වේදනාවක් නම් ඒක සාමිසයි කිය සාමිස නම් ඒක සාමිසයි කියලා අඳුරගත්තා. සුඛ වේදනාවක් නම් ඒක සාමිස නම් අපි සාමිසයි කියලා අඳුරගත්තා. ඊළඟට නිරාමිස වූ හේවත් නෛෂ්ක්‍රම නිශ්චිත සොම්නස් වේදනාවක් හෝ විඳින්නේ නිරාමිස සුඛ වේදනාවක් විඳිමි කියා අඳුරගත්තා. ඒකට ඒක සුඛ වේදනාවක්, ඒක නිරාමිසයි, ඒක නිරාමිසයි කියලා දැනගත්තා. අඳුරගත්තා. ඊට පස්සේ එසේම පංචකාම ගුණාමිස සහිත වූ ධම්නස් වේදනාවක් හෝ විඳින්නේ සාමිස දුක්ඛ වේදනාවක් විඳිමි කියා අඳුරගන්නවා. දුක්ඛ වේදනාවක් දැනෙනවා. ඒ දුක්ඛ වේදනාව සාමිසයි, ඒක සාමිසයි කියලා දැනගත්තා. ඊළඟට නෛෂ්ක්‍රම නිශ්චිත දුක් වේදනාවක් හෝ විඳින්නේ නිරාමිස දුක්ඛ වේදනාවක් විඳිමි කියා දැනගත්තා. උන්න දුක්ඛ වේදනාවක් දැනෙනවා. ඒක නිරාමිසයි කියලා, නිරාමිස වේදනාවක්, ඒක නිරාමිසයි කියලා දැනගත්තා. ඊළඟට එසේම පංචකාම ගුණාමිස සහිත වූ උපේක්ෂා වේදනාවක් හෝ විඳින්නේ සාමිස උපේක්ෂා වේදනාවක් විඳිමි කියා දැනගත්තා. ඒක උපේක්ෂා වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව සාමිසයි. ඒක නිසා සාමිස උපේක්ෂා වේදනාවක් කියලා අපි ඒක අඳුනගත්තා, දැනගත්තා. ඊළඟ නෛෂ්ක්‍රම නිශ්චිත උපේක්ෂා වේදනාවක් හෝ විඳින්නේ නිරාමිස උපේක්ෂා වේදනාවක් විඳිමි කියා සත්ත්ව දෘෂ්ටිය හරිමින් දැනගන්නේ. එතකොට එහෙම උපේක්ෂා වේදනාවක් දැනෙනවා. ඒක මේ නිරාමිසයි, ඒක නිරාමිසයි කියලා දැනගන්න. එහෙම දැනගනිමින් මොකද්ද අපි කරන්නේ? මේ සත්වයේ පුද්ගලයේ මම මගේ ආත්ම කියලා සංඥාව දුරු කරනවා, නැති කරනවා. එහෙම දැනගැනීම. ඒතර මේකේ නිරාමිසේ තියෙන පැහැදිලි කිරීම මම හිතන්නේ පැටලී සාගතයි. අපිට දැන් ඔන්න වැටහුණා මොකද්ද මේ අපි මේ උත්සාහ කරන්න කියලා. එහෙයින් මේ පාලියක් තියෙනවා. අපි මේකේ පැහැදිලි කිරීමට යනවා. වර්ණායතන සංඛ්‍යාත වර්තමාන රූපයන්ගේ අනිත්‍ය බව, ප්‍රකෘති ස්වභාවය අත්හැර පෙරලෙන බව, කැඩෙන බිඳෙන බව, නිරුද්ධ වන බව දැනගෙනම පෙර පැවති රූපයෝද දැන් පවත්නා වර්තමාන රූපයෝද යන මේ සියලු රූපයෝ අනිත්‍ය, දුක්ඛය, ප්‍රකෘති ස්වභාවය අත්හැර පෙරලෙන ස්වභාවය ඇත්තෝයි. මෙසේ මේ රූපයේ විදර්ශනා ඥාණයෙන් ඇතිසැටියෙන් දක්නා පුද්ගලයා හට යම් සොම්නස් උපදිනේද මේ එබඳු සොම්නස නෙක්ඛම්මසිත සෝමනස්සයයි කියනු ලැබේ යනු ඒ දේශනා පාඨයේ කෙටි තේරුමය. ඒ දේශනා පාඨයේ කෙටි තේරුම කියන්නේ ඒ පාඨෙහි ෂඩාරම්මණයන් අතුරෙන් රූපාරම්මණය පමණක් ඇතුළත් වේ. එනම් වර්ණ මාත්‍රයයි. අනික් අරමුණු පස මෙනෙහි කරන ආකාරය සහ ඒ නෙක්ඛම්මසිත සෝමනස්සය උපදන ආකාරය ඒ සූත්‍රයේම සඳහන් වී ඇත්තේ.
මෙකී සතුට හෝ සන්තෝෂයේ උද්‍යප්පේ ඥානය පහළ වූ මුල් කාලයේ පටන් නොවැළැක්විය හැකිසේ දියුණු තියුණු වී එන්නේය. ඒ සතුට ඇති කරන වාරයක් පාසා සතුටුයි කියා මෙනෙහි කළ යුතුය. නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිසං සුඛං වේදනං වේදියාමිති පජානීතියයි වදාලේ ඒ නිසාය. එතකොට ඔන්න මෙතෙන්දී එතනින් නිරාමිස කියන්නේ සාමිස සුඛයත් නිරාමිස සුඛයත් පැහැදිලි කරා. එතකොට එතනට එනකම් පැහැදිලි නේද? එතකොට අපි වේදනානුපස්සනාවේ අපි ඉගෙන ගත්තා වේදනා දැනෙන ආකාර කීයක් තියෙනවද? 9ක් තියෙන බව දැනගත්තා. ඒ තමයි සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව. ඊළඟට සාමිස සුඛ වේදනාව, නිරාමිස සුඛ වේදනාව. ඊළඟට සාමිස දුක්ඛ වේදනාව, නිරාමිස දුක්ඛ වේදනාව. ඊළඟට සාමිස අදුක්ඛම සුඛ වේදනාව, නිරාමිස අදුක්ඛම සුඛ වේදනාව. එතකොට මෙන්න මේ වේදනා නිවැරදිව ඒ දැනෙන අවස්ථාවේ ඒ මොකක්ද දැනෙන වේදනාව කියලා හඳුනාගෙන ඒ හඳුනාගෙන ඒ දැනෙන වේදනාව ඒ නිවැරදිව හඳුනාගෙන ඒක දැනෙනවා කියලා දැනගෙන වාසය කරන්න ඕන. සහ ඒකෙදී අපි එහෙම දැනගැනීමෙන් මේක මේ අර සන්තති ප්‍රඥප්තියෙන් වැහිලා තියෙන්නේ ඒක විවෘත කරලා ඒක නැති කරලා අපි මේක ඇති වෙලා පැවතිලා නැති වෙන බවක් දැනගන්නවා. ඒ වගේම අර ප්‍රශ්න තුනක් අපි ඇහුවා. මොකද්ද ප්‍රශ්න තුන? වේදනා කවරෙක් විඳින්නේද? කාගේ වේදනාවද? කාගේ වේදනාවක්ද? කවර කරුණකින් විඳීම ඇති වෙයිද? නැත්නම් පාලියෙන් ගත්තොත් කෝ වේදියති කස්ස වේදනා කිං කාරණං වේදනා කියන ප්‍රශ්න තුනට අපි උත්තර හොයනවා. උත්තර හොයලා ඊට පස්සේ ඒකට පිළිතුරු වශයෙන් මේ කවරෙක් විඳින්නේද කියලා ගුවාම එහෙම කවුරුවත් විඳින කෙනෙක් විඳින්නෙක් නැහැ කියලා අපි දැනගන්නවා. කාගේ වේදනාවක්ද කියලා ප්‍රශ්නේ ඇහුවාම අපි දැනගන්නවා එහෙම කාගේක් වේදනාවක් නෙමෙයි. මේක මේ ස්වභාව ධර්මයේ ඇති වී පැවති නැති වී යන මේ නාම රූප නාමයක්ය. ඒක ඒ වේදනාව ඇති වෙන්න හේතුනේ සුඛ වේදනාව නම් ඉෂ්ට අරමුණක් සිතට අරමුණු වීම නිසා ඉපදුණු වේදනා කියන චෛතසිකයේ බවත් අනිෂ්ට අරමුණක් ඇති වුනහම අනිෂ්ට අරමුණක් ගැනීම නිසා ඇති වෙන සිතේ දුක්ඛ වේදනාව ඇති වෙන බවත් ඉෂ්ට හෝ අනිෂ්ට නොවු අරමුණක් ඇති වුනහම අරමුණු වුනහම ඇති වෙන සිතේ ඇති වෙන වේදනාව අදුක්ඛම සුඛ වේදනාවක් කියලා අපි දැනගන්නවා. එතකොට එතනින් එහෙම දැනගෙන මේකත් ඇති වෙලා පැවතිලා නැති වෙන දෙයක් බවක් දැනගැනීමෙන් දැනගත්තාම මේක නිත්‍ය බව නෙවෙයි අනිත්‍ය බව අපිට වැටහෙනවා. ඒක නිසාම අපිට පුද්ගලයෙක් සත්වයෙක් පුද්ගලයෙක් මම මගේ කියන සංඥාවත් ආත්ම සංඥාවක් මේ තුලින් අපි නැති කරගන්නවා. ඒක තමයි මේකේ වේදනානුපස්සනාවේදී අපි අපේ අවසාන ප්‍රතිඵලය. මේකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ඒක. හොඳයි. එහෙමනම් අපි අද දවසට අපි වැඩසටහන අවසන් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ මේකෙම නිරාමිස දුක්ඛ වේදනාව අපිට තියෙන්නේ නේ. සාකච්ඡා කරන්න 130 වෙනි පිටුව. සිළු දනාටම තෙරුවන් සරණයි.